හොඳයි. අපි මේ ඊයේ අපි මේ ගාථාවක් කියවන්නේ නේද? ගාථා දෙකක් කිව්වා. ඉතින් මේ අපි කිව්වේ කොහොමද? ගාථාව මතකයිද? කොහොමද කිව්වේ ගාථාව? වත්තු සංඛාමනාචේව සංඥායච විවර්තනා ආවජ්ජන බලංචේව පටිසංඛා විපස්සනා. මේ ඒකට කියන්නේ පටිසංඛා විපස්සනාව කියන එකයි ඔය හඳුන්වා දෙන්නේ. මොකද්ද පටිසංඛා විපස්සනාව කිව්වේ? වත්තු සංඛමනා. වත්තු සංඛමනා කියලා කිව්වේ මෙනෙහි කරන අපිට මොකක් හරි දෙයක් අරමුණක් එනවා. දකින්න එකක්, අහන එකක්, රූපයක්, වේදනා සංඥා සංඛාර මොකක් හෝ දෙයක්. ඒකේ මොකද්ද කරන්න ඕනන්නේ? ඒකේ බලන්න ඕනේ අනිත්‍ය. අනිත්‍යත්වය දකින්න. ඊට පස්සේ ඒ අරමුණේ අනිත්‍යත්වයේ වෙනස් වීම බැඳ බලලා ඊට පස්සේ ඉක්මනටම හැරෙන්න ඕනේ. මොකටද? ඒ අරමුණ වෙනස් වෙන බව දැකපු හිතට හැරෙන්න ඕනේ. හැරිලා ඒ ඉස්සර වෙලා වස්තුවේ අරමුණේ වෙනස් වීම දැකපු හිතෙත් වෙනස් වීම දකින්න ඕනේ. ඕක ඉක්මනට කරගන්න ඕනේ. අර අරමුණෙන් මේ පැත්තට පැන ගන්න ඕනේ. ඒකට කියනවා මොකද්ද? වත්තු සංකමනාවයි කියලා. එහා වස්තුවෙන් මෙහා වස්තුවට සංක්‍රමණය වීම පැනගෙන. ඔය ඊළඟට සංඥායච විවට්ඨනා කියලා කිව්වේ ඔය මේ ඒකෙත් තිබෙන අනිත්‍යයත්. මෙන්න මේකට කියවන මොකද්ද? පටිසංඛා විපස්සනාවේ කියලා. ඊළඟට කිව්ව තව එකක්. ආරම්මණං අන්වයේන උභෝ ඒකවවත්තනා නිරෝධී අදිමුත්තත්තා වය ලක්ෂණ විපස්සනා. මොකද්ද ඊ කිව්වේ? ආරම්මණං අන්වයේන. දැන් අන්වය කියලා කිව්වේ මොකද්ද? ක්‍රමය, විදිය, ඒ අනුසාරයෙන්. දැන් එකක් දැක්කා ඉස්සර වෙලා. මේ අරමුණ වෙනස් වෙනවා, ඒ බලන හිත වෙනස් වෙනවා. මේ වර්තමානයේ. ඊට පස්සේ අතීතයට යනවා. අතීතයට ගිහිල්ලා අතීතයේත් බලනවා. ඒත් ඒ සිදුවීම එහෙමමයි. අනාගතයටත් බලනවා. ඒත් ඒ සිදුවීම ඒ විදිහටයි. ඒක නිසා උබෝ කියලා කියන්නේ ඒ අතීතයයි අනාගතයයි ඒ දෙකත් ওই විදිහට බලනවා. හැමතැනම Nirodhi පේන නිසා, කැඩී යෑම, බිඳී යෑම පේන නිසා ඒකට කියන මොකද්ද? Nirodhi විනාශ වී යෑම දැකීමේ අදිමුත්තතාවය කියලා කියන්නේ බැසගත්තයි කියලා. ඒකට කියනවා මොකද්ද? වය ලක්ෂණ විපස්සනාව කියලා කියන්නේ. වය ලක්ෂණ විපස්සනාවේ හැමතැනම කඩා බිඳීම තමයි පේන්නේ. ආරම්මණංච පටිසංඛා භංගංච අනුපස්සති ශුඤ්ඤතෝච උපට්ඨානං අදිපන. දැන් මම මේක වැටෙන එකක් නෑ නේද? හරි. මේක ලියා ගන්න පුළුවන් නේද? ආරම්මණංච පටිසංඛා කියලා කියන්නේ අර අරමුණක් දැකලා භංගංච අනුපස්සති ඒකේ හිතත් දැකලා දකිනවා. ඊට පස්සේ මේකට ඉස්සෙල්ලා හරි යන්න ඉස්සෙල්ලා මම කතාවක් කියන්නම්. මේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙකුත් ඇහුවා. මේ කියපු කතාව තේරෙනවද? මේ කියන එකම තේරෙනවද? නෑ නේද?
තේරුම මොකද්ද? අරමුණේ බිඳී යෑම නුවණින් දැන. ඊට පස්සේ මේකෙන් කියන්නේ දැන් මේ මොකද්ද කියන්නේ? ආරම්මනංච පටිසංඛා භංගංච අනුපස්සති. ඒ දකින්න හිතේ බිඳී යෑම දැක. මේක දකින්නකොට මොකද්ද වෙන්නේ? මේක දකින්නකොට වෙන්නේ කිසිම දෙයක් තියෙනවා කියලා පුද්ගලයෙක් හැටියට හරි දෙවියෙක් හැටියට බ්‍රහ්මයෙක් හැටියට කිසිම තැනක දෙයක් තියෙනවායි කියලා බාරගන්නේ නැහැ හිත. මේ තියෙන්නේ බිඳිලා කැඩි යන්නා වූ සංස්කාර ස්වභාවයක් විතරයි මේකේ තියෙන්නේ. සංස්කාරය ටිකක් තියෙනවා. හැබැයි සත්පුද්ගල මොකක්වත් නැහැ. මෙහෙම එකක් තියෙනවා. මේ සංස්කාරයෝ සහ සත්පුද්ගලයෝ කියලා කියන්නේ එකක්ද දෙකක්ද? සංස්කාරයෝ සහ සත්වයෝ පුද්ගලයෝ දෙකක්ද? ඒක ධර්මතා දෙකක්. ඒ කියන්නේ සංස්කාර ටිකක් අල්ලගෙන තමයි සත්වයේ පුද්ගලයෙක් කියන එක හයි කරන්න යන්නේ. නැත්ති මොනවද? සත්වයේ පුද්ගලයෝ වෙන්නේ නැත්තේ සංස්කාර ටික කොහේ තියෙනවා. ඉතින් ඒ තියෙන හින්දානේ පේන්නේ. නේද? දැන් අපි මෙනෙහි කරනකොට නාම ධර්මයෝ රූප ධර්මයෝ පේනවා තියෙනවා කියලා. එතන නැති වෙන්නේ මොකද්ද? සත්වයේ පුද්ගලයයි නැත්තේ. එතකොට ශූන්‍යතාවයක් තියෙනවා. මොකද්ද ශූන්‍ය? සත්වයේ පුද්ගලයක් නැහැ. සංස්කාර ශූන්‍යයිද? සංස්කාර ශූන්‍ය නැහැ. සංස්කාර තියෙනවා. අර වැලි අලියා වගේ. මං කිව්වා නේද? වැලි වලින් අලියෙක් හදනවා. වැලි වලින් අලියෙක් හදලා අපි අලියා කියලා හිතා ගන්නවා. තියෙන්නේ මොනවද? වැලි. හැබැයි දැන් අලියා කැඩුවන් පස්සේ මොකද්ද තියෙන්නේ? වැලි තියෙනවා. නැත්නම් මොකද්ද? අලිය නැහැ. ආන්නේ වගේ මේ සංස්කාරයෝ කැඩිලා බිඳලා යනවා. සංස්කාරයෝ ටිකක් නම් තියෙනවා. දැන් රහතන් වහන්සේලාට සංස්කාරය පේනවද? රහතන් වහන්සේලාට සංස්කාරය පේනවද? පේනවා. සංස්කාරය රහතන් වහන්සේලාට පේනවා. රහතන් වහන්සේලාට පේන්නේ නැති මොනවද? සත්වයෝ පුද්ගලයෝ පේන්නේ නැති. සත්වයෝ පුද්ගලයෝ නැහැ. සත්වයෝ පුද්ගලයෝ කියන සත්වයෝ පුද්ගලයෝ කියන ගතිය ඒකින් නැහැ. සංස්කාරය ටිකක් විතරක් තියෙනවා. රහතන් වහන්සේලා ඇත්තටම අර සත්පුද්ගල සංඥාව අයින් කළා තියෙන්නේ. ආන්නේ ඒ වගේ මේ වැඩේ කරනකොට මේ බිඳීම වෙනස් වී යෑම කැඩීම මේක මෙනෙහි කරගෙන හිත හිතා යනකොට දැක යනකොට හිතට දැනෙනවා මොකද්ද? ශුන්‍යතෝ කියලා කියන්නේ ශුන්‍යතෝච උපට්ඨාන. ශුන්‍යතෝච උපට්ඨාන කියලා කියන්නේ දැන් එනේනේ ඔක්කොම මොනවා උපට්ඨාන කියලා කියන්නේ එළඹෙනවා කියන්නේ. එන සියල්ලක්ම මොකද වෙන්නේ? ශූන්‍ය වශයෙන් තමයි මතුවෙන්නේ. එළඹෙන්නේ. සත්වයෝ පුද්ගලයා හැටියට නෙවෙයි. දැන් දකින හැම එකක්ම පේන්නේ සංස්කාර නැහැ කියලා පේන්නේ නැහැ. සංස්කාර ටිකක් තියෙනවා. ඒ සංස්කාර ගොඩේ මොකද නැති? සත්වයේ පුද්ගලයේ දෙවියේ කාත්මයක් ජීවයක් මොකක්වත් නැහැ. ඒක නිසා කියන ශුන්‍යතෝටු උපට්ඨාන කියලා. ශුන්‍යතෝටු උපට්ඨාන. මෙන්න මේ ශූන්‍යතාවෙන් හැම දෙයක්ම මේ දකින්න දේවල්, බලන දේවල්, අහන කතා කරන ඉතින් ඔය අපි මොකක් හරි දෙයක් කෙනෙක් එක්ක කතා කරනවා, අමතනවා, සාකච්ඡා කරනවා. හැබැයි
මේ ඇවිල්ලා සත්‍ය පුද්ගලයෝ නෙවෙයි කියලා එහෙම තේරෙනකොට හිස් බවක් තේරෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කාරණා තුන එනකොට ඒකට කියනවා ඒකට කියන්නේ මොන විපස්සනා කියලා? අධිපඤ්ඤා විපස්සනාව කියලා කියන්නේ. සත්‍යෝ පුද්ගලෝ බාර ගන්න නැතුව මේ සංස්කාර තියෙනවා, නාම රූප ධර්ම කැඩලා බිඳලා යනවා. ආන්න ඒ මානසිකාරයේ තියෙන වෙලාවට කියන මෙන්න මේ මානසිකාරයට කියන මොකද්ද? අධිපඤ්ඤා විපස්සනාව කියලා. දැන් විපස්සනා කීයක් කියලා දුන්නද? පටිසංඛා විපස්සනාවයි වය ධම්මා විපස්සනාවයි අධිපඤ්ඤා විපස්සනාවයි. ඇත්තටම එකම විපස්සනාවේ ඔය පැතිකඩ තුනක් තමයි ඔය කියලා දෙන්නේ. වය ලක්ෂණ විපස්සනාව. මේ බිඳී යෑම, කැඩී යෑම, වෙනස් වී යෑම බැලීම ඒ තරම්ම වටිනවා. ඒ තරම්ම වටිනවා. දැන් අපි භාවනා කරගෙන යනකොට භාවනා කරන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි අපිට විපස්සනා වශයෙන් භාවනා කරනකොට ඇති වෙන්න ඕනේ මේක කැඩිලා බිඳලා යනවා කියන වැටහීමෙන් ඕනේ. ඒකට කියන මොකද්ද? අනිත්‍යානුපස්සනා, අනිත්‍යානු දර්ශනය කියලා. දෙක තේරෙන්න ඕන යමක් අනිත්‍ය නම් එතන කිසිම වින්දනය කර සතුටක් වෙන්න දෙයක් නැහැ. ඒ තමයි දුක. දුකක් දැනෙන්න ඕන. අනිත් එක තමයි යම් කිසි දැනක වෙනස් වෙනවා නම් දුකකුත් තියෙනවා නම් එතන ආත්මයකුත් නැහැ. ඉතින් දුක් වෙන තැන මේ මොකද්ද ආත්මය? නේද? දුකක් වෙනවා නම් ආත්මයකුත් නැහැ. අපි විපස්සනාවක් කරනකොට ඒ විපස්සනාවේදී දැනෙනවා මෙන්න මේ කාරණා තුන. දැනෙනවා කය වශයෙන් දැනෙනවා, වැයමීම වශයෙන් දැනෙනවා, ශූන්‍ය වශයෙන් දැනෙනවා. මෙන්න මේ දෙකම ඇවිල්ලා අනිත්‍යාන දර්ශනයක්. මේ ක්ෂය වෙනවා, වැය වෙනවා කියලා කියන්නේම අනිත්‍යානුපස්සනාව. අනිත්‍යානුපස්සනාව. මේක මොකද්ද? මේක ඇවිල්ලා අනාත්මානුපස්සනාව. තේරුණාද? යම් කිසි ධර්මයක් අපි මේ මෙනෙහි කරනවා යනකොට අපිට හැම එකක්ම පේන්නේ කැඩලා බිඳලා යනවා කියලා. ඊළඟට වැය වෙනවා කියලා කියන්නේ වය වශයෙන් කියලා කියන්නේ වැය වී යනවා. ඒකත් ඇවිල්ලා අනිත්‍යක්නේ. ඡය වෙනවා වැය වෙන දෙකම අනිත්‍යානුපස්සනාව. ශූන්‍ය වශයෙන් දකිනවා කියලා ශූන්‍යයි කියලා කියන්නේ මොකද්ද? සත්‍යෝ පුජ්‍යලිය හැටියට බාරගන්නේ නෑ කියන. ඒකට කියනවා මොකද්ද? අනාත්මානුපස්සනාවයි කියලා. මේක නැත්නම් මොකද්ද? එතන එකක් අඩුයි. දුක නෑ. ඒකට කියනවා යම් කිසි දෙයක් අපි මෙන්න මේ විදිහට බලනවා නම් කැඩී වෙඳී යනවා නම් මෙහෙම හිතන්න බලන්න ප්‍රායෝගිකව කාට හරි කැන්සර් එකක් හැදෙනවා. අපි හිතමු කැන්සර් එකක් හැදුනා කියලා ඕක මේ හිමිරිසාවට බය නැහැ කැන්සර් එකට බයනේ. එහෙමනේ. එන්න කැන්සර් එකක් හැදුවා. මම ඉතින් ඔන්න මොකද්ද වෙන්නේ? දැන් මගේ ශරීරේ ක්ෂය වෙනවා. නේද? ක්ෂය වෙනවා දැන් ඉතින් හැදෙන්නේ නැහැ. ඔහොම හිතනවනේ. එහෙම නැත්නම් දි รา පත් වෙනවා. කන්න බෑ, බොන්න බෑ. නේද? දැන් ක්ෂය වෙනවා. මේ ශරීරය නැති වෙනවා නම්, කැඩෙනවා නම්, බිඳෙනවා නම් මේක දැන් ඉවර වෙලා යන්න යනවා නම් මොකක්ද ඇති වෙන්නේ? නෑ. බයක් දැනෙන්නේ.
අපිට බයක් නේද දැනෙන්නේ? කියන්නේ කැඩීමක් බිඳීමක් තියෙනවනේ මොකද තියෙන්නේ? බයක් දැනෙන්නේ. ඊට පස්සේ තමයි මේ බය නිසා මොකද වෙන්නේ? බය නැති කරගන්න සාමාන්‍ය తాවකාලික බෙහෙත් කමනවාද? දොස්තරවරු හම්බ වෙන්න යනවා. අපිව හම්බ වෙන්න එනවා. නේද? අපිට කරන්න පුළුවන් නෑ. මාත්වේ සාධන සූත්‍රයෙන් කරණීය සූත්‍රයෙන් ජීවත් වෙන්න. මොනවා කරන්නේ? හැබැයි ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරේ ඇති වෙන්නේ කුමක් නිසාද? සැපහැදීම ඇති වෙන්නේ බය නිසායි. ඔය කට්ටිය ඔක්කොම ඇති වෙන්නේ එන්නේ බය නිසායි. ඒ බය මොකටද? මටද බය? නෑ ඒගොල්ලන්ගේ අර ශරීරවල තිබෙන ක්ෂය වීම වැය වීම නිසා. ඒගොල්ලෝ හොඳටම දන්නවා මේක මෙහෙම තියෙනවා ඒක නිසා බයයි. ඒක නිසා මේකට කියනවා මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? දුක්ඛානුපස්සනාව. තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ විදිහට අනුපස්සනාව තියෙනවා. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව. මම පොඩ්ඩක් එහෙට මෙහෙට කරේ ඒක විස්තර කරන්න විදිහට. ওই විදිහට තියෙනවා. මෙන්න මේකට කියනවා මොකද්ද? අධිපඤ්ඤා විපස්සනායි කියලා. මේකට මොකද්ද කරන්න ඕන අධිපඤ්ඤා විපස්සනා හැදෙන්නේ? මෙනෙහි කිරීම හොඳ හැම වෙලාවෙම අනිත්‍යත්වය පිළිබඳවම නිස්සාරත්වයේ පිළිබඳවම බණ අහන්න ඕනේ, කියවන්න ඕනේ, හිතන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ඔක දැනෙන්නේ. ලොකු හැටියට, පොඩි දේවල් හැටියට, මධ්‍යම ප්‍රමාණයට සියුම් මෙනෙහි කරන්න. අපිට තිබෙනවා මේ ශූන්‍යතා වශයෙන් දුක්ඛ වශයෙන් බලන්නේ නැති නිසා අපි පතන්න යනවා. අපි විඳින්න යනවා. නේද? අපි යම්කිසි දෙයක් විඳිනවා, පතනවා, ඒකට ආසාවක් ඇති කරගන්නවා. ගොඩක් දේවල් කරනවා. ඒ ඇයි කිසිම දෙයක් වෙනස් වෙනවා කියලා අපි බාර ගන්න නැහැ හිත. ගියක් දොරක් ගන්න යන්න බලන්න. අපි අර ගෙවල් දොරවල් ගන්න යන අය යනවා මේ ඉරිදට මේ බොහෝ දුරට තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ ඕපන් හෝම් දවස් නේ. ඕපන් හෝම් දවස්ට ගිහිල්ලා ඉතින් ඔය බලනවා ඔය අහු මුළු වල කිචන් එක, টয়ලට්, බිත්ති, වහලවල් නේද? හතර වටේ ගිහිල්ලා බලනවානේ. ඉස්සෙල්ලා යනකොට යන්නේ ඉස්සර ෆොටෝ එකකින් දකින්නේ. අපි අර මාකටිං ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් දකින්නේ. ඒක දැක්කන් පස්සේ දිව්‍ය ලෝකයක් වගේනේ. ඒක ඊට පස්සේ හරි ඇට්‍රැක්ටිව්. ඊට පස්සේ ගාන දිහා බලනවා. ඊට පස්සේ ඉතින් පාර දිහා බලනවා. අපි යනවා. මේ ඊට පස්සේ ගිහිල්ලා ඇතුලේ දැන් ඇවිදිනවා. ඇවිදිනකොට අපිට තේරෙනවා දි รา පත් වෙච්ච, වැස්සට තෙමිච්ච, తాවකාලික බෝඩ් ගහපු, ඒකට උඩින් පේන්ට් ගහපු කොහොමම තියෙනවා නේද? අපි යන්නේ ඇත්තටම ගණ්ඩ බලාගෙන වගේ යන්නේ. මෙහෙම එකක් තියෙනවා. ඇත්තට මේ කවුරුත් ඔබර එකක් දීලා ගන්නෙත් නෑ මට කලින්. අනේ එහෙම නොවුනා නම් හොඳයි කියලා හිත යනවා. එහෙම එක්කුත් තියෙනවා. කොහොම හරි මේක යම් කිසි දෙයකින් මේ මම කතා කළ කොහොම හරි ගන්නවා. ඔය හැඟීමින් තමයි දැන් යන්නේ. කියලා හතර වටේ බලනකොට කියනකොට ඔය තෙමිච්ච තැන් අඩුපාඩු තැන් අර එහෙම පේන කාපට් එහෙම නිකන් අර අපරිසිදුයි රොටන් ඉරිලා එහෙම කැඩලා බින්දලා තියෙන දැක්කන් පස්සේ මොකද වෙන්නේ? අර තිබිච්ච ගතිය අර ඉන්ට්‍රස්ට් එක අර සතුටු වෙච්ච ගතිය රූපයෙන් බලපුවේ ඔක්කොම ටික නැති වෙලා යනවා. ඒ ඇත්තටම ඒකේ තිබෙන විනාශය දැකපු නිසා. ඒකට කියනවා මොකද්ද? නන්දිය අයින් කරනවා කියලා. නන්දිය කියලා කියන්නේ මේ සතුටු වෙන ගතිය, ආසාව. ඒක අයින් කරනවා. නන්දිය. ඊළඟට ආය දැන් ඒ සම්බන්ධයෙන් තවත් තියෙනවා නම් ආසාවල් මෙහෙම විදිහට කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, ණයක් ගන්න ඕනේ, අරහෙට දැනුම් දෙන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා තිබුණා නම් එහෙම ඒ ටිකත් අරකට එක්කම කනෙක් වෙලා නැති වෙලා යනවා. අනිත් එක ආයේ ගෙදරට ආය තවත් ආසාවක් උපදවන්නේ නැහැ. ආයේ කවදාකවත් ආයේ ගෙදරට ආසාවක් උපදවන්නේ නැහැ. බැඳීමකුත් නැහැ.
ඔන්න ඔය ටික ඔක්කොම සිද්ධ වෙනවා අපේ ජීවිතේට. ඇත්තටම අපේ ජීවිතේට මේ තරුණ කාලයට තියෙනවා මේ තරුණ කාලයට තියෙනවා ඒකට කියනවා මදය කියලා. තරුණ කාලයට තියෙන තරුණ මදය. තරුණ මදය කියන්නේ තරුණ භවෙ මත් වෙලා නිකන් අපි මැරෙන්නේ නැහැ. කවදාකවත් අපි එහෙම ශක්තිය තියෙනවා කියලා හිතනවා. ඊළඟට මේ කිසිම දෙයක් අපි එහෙම මැරෙන අය නෙවෙයි. අපි ඇවිල්ලා ඉපදිලාම තියෙන්නේ මේ ලෝකේ අයුක්තියට අසාධාරණයට විරුද්ධව නැගී හිටින්නයි කියන හැඟීම තමයි ඔය තරුණ කාලේට තියෙන්නේ. නේද? ඊට පස්සේ ඔය ගිහිල්ලා පෙළපාලේ ගිහිල්ලා රණ්ඩු කරලා ගුටි කාලා තෙමිලා වතුර කාලා එහෙම ගිහිල්ලා ඔක පස්සේ මේ තරුණ මදේනේ. තරුණ මදේ ඊට පස්සේ එහෙම වදිනකොට ඔක බහැලා යනවා. අවුරුදු 50 60 එනකොට 50 60 එනකොට අයුක්තිය අසාධාරණේ වෙනුවෙන් නැගෙහින්න මෙහෙම මලු මිනිස්සයා ඔව්ව තමයි කියලා තීරණයකට එනවා. ඒ කියන්නේ දැන් ෆයිට් කරනවද? නැහැ. ෆයිට් කරන්නේ නැහැ. හේතුව ඇයි? තීරුම් ගත්තා. ඒ කියන්නේ අර තරුණ කාලේට එහෙම එකක් තියෙනවා. ඒක නිසා මේ සංස්කාර තියෙන දේවල් හැබැයි බොහොම කලාතුරකින් මේ එක්සෙප්ෂනල් තියෙනවා. එක්සෙප්ෂනල් කියලා කියන පොඩි දරුවොත් ඉන්නවා. ඒගොල්ලන්ට තියෙනවා මේ ඒක ඇවිල්ලා සංසාර පුරුද්දක් හේතු කරගෙනයි එහෙම වෙන්නේ. නැත්තම් බොහෝ අයට තියෙනවා ඔය තරුණ මත් ගතිය තියෙනවා. හැබැයි එහෙම නැති අයත් ඉන්නවා. එහෙම නැති අයත් ගොඩාක් ඉන්න ලංකාවේ වුණත් ඉන්නවා. එහෙම ඇවිල්ලා මේ තිබුණයි කියලා එහෙම මේ ඒවල තීරුමක් තිබෙනවා. තරුණ ගතියක් තියෙනවා, තේරුමක් තියෙනවා. අන්දම වෙලා නැහැ. ඒ වගේ එක්සෙප්ෂනල් තියෙනවා. දැන් මේගොල්ලොත් ඉතින් තරුණයෝනේ. දැන් මේ අය ඔක්කොම ටික තරුණ තමයි. පරණයි. පරණ තරුණයෝ. පරණ තරුණියෝ. එහෙමවත් කියලා හිතාගන්න. ඈ? ඕනේද? අනේක. ඒ වගේ මේ සංස්කාර ධර්මයන් ඔය මත්තුණෙන් පස්සේ ග්‍රහණය කරගන්නේ අමුතුම මායාවක් විදිහට අමුතුම පුදුම විදිහේ මායාකාරී පුදුම විදිහේ ඈඳලා බොරුවක පුදුම මුලාවකින් ඒ මනසේ. ඉතින් ඒ වගේ හිතකට මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනවා කියන හැඟීම එන්නේ නැහැ. තරුණ මදේ නිසා. ජීවිත මදයත් ඒ වගේ. ජීවිත මදේ කියලා කියනවා ඔය ගොඩක් ජීවිත මදේ ජීවත් වෙලා ගොඩක් කල් ඉන්නවනේ. ඒ වගේ අයටත් තියෙනවා. සමහර අයට තිබුණ තද බල විදිහට ඔය වස්තු වල අනිත්‍යත්වය පේන්නේ නැති ගතිය. දවසක් මට මහත් එක්ක කියලා කියනවා ස්වාමින්වහන්සේ මේ බෞද්ධ ආගමේ විතරයි මේ කැඩෙනවා බිඳිනවා අරවම දිකේ ඉන්නේ අනිත් ආගම් වල එහෙම මොකක්වත් නැහැ මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ඒ කියන එක මිනිස්සු පහදින්නේ නැහැ කියලා. එයා කියන්නේ මේ අනිත් අය එයාගේ තියෙන කම්පැරිසන් එකක් මෙතක රියලිස්ටිකලි නොලෙජ් එකක් නෙවෙයි. කම්පැරිසන් කියන්නේ අනිත් අය ඒවට යනවා බුද්ධ ධර්මයේට මිනිස්සු එන්නේ නැහැ. බුද්ධ ධර්මයේ පහදින අනිත් ඒවාට යන්නේ ඒ වගේ අනිත්‍යයක් කියන්නේ නැහනේ. මේකේ තමයි මේ අනිත්‍යයි දුකයි අරවමයි එකේ ඉන්නේ. ඉතින් එයාට තියෙන අනිත් ඒවාට කම්පෙයා කරලා බලලා මේකට මිනිස්සු අද්දගන්න මේ වැඩක් එයායි. ඉතින් මේකේ තේරෙන්නේ නැති මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ තේරෙන්නේ නැති එක්කිනා මේකට අහවල් එකට නේද? ඉතින් ඒකේ අනේකනේ තියෙන්නේ. මේකට ඉන්නවනම් තේරුම් ගන්න ඕනේ යථාර්ථය නේද? ඒකේ ගිහිල්ලා සැපයි කියලා හොයාගෙන ගිහිල්ලා බැරි වෙච්ච ගමන්නේ මෙහෙත් එන්නේ කට්ටිය. ඔය එන්නේ නේද?
ඒක නිසා මේක ඇවිල්ලා රියලිස්ටික්. ඇත්ත తත්වය. මේක තමයි යථාර්ථය. හැම වෙලාවෙම අපි අන්න විදිහට බලන්න ඕනේ මුලා වෙන්නේ නැතුව ඇත්තටම මේ දැන් අපි අනාගතේ එනකොට මේ ඉස්කෝලේ මේ විදිහට තියෙන්නේ. අනාගතේ අපි එනකොට අපි මේ විදිහට එන්න පුළුවන් වෙයිද? දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට මේ මිනිස්සු ගිය මාසේ ආපු එක්කිනා නෙවෙයි මේ මාසේ එනකොට. හරි අමුතු වෙලා, මූණත් වෙනස් වෙලා, කොණ්ඩෙත් වෙනස් වෙලා, ඇඳුමකුත් වෙනස් වෙලා එන විදිහයි, කතා කරන විදිහයි ඔය වගේ වෙනස්කම් තියෙනවා. මේ අපි ඇසුරු කරන පරාසයේ මිනිස්සු වෙනස් වෙන අනිත්‍යත්වයට යට වෙලා. ඉතින් පැතුම් මොකක් හරි පැතුවොත් එහෙම ලැබේවා කියලා හම්බ වෙන්නේ ඔක්කොම අනිත්‍යයෙන් යුක්ත වෙච්ච ඒවා. මේ තව එකක් තියෙනවා මේ භයානකක්. දැන් අපිට මේ විදිහට මේ අනිත්‍ය ගැන, දුක ගැන මේ විදිහට සාකච්ඡා කරන්නට, කතා කරන්නට අපිට හම්බ වුණේ, අවස්ථාව ලැබුණේ අපිට ඒ වගේ අනිත්‍යත්වයේ ලෝකයේ තිබෙන අසාරත්වයේ, නිස්සාරත්වයේ පිළිබඳව හොයලා දැනගෙන අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයක් ලෝකයේ තියෙනවා. ඒ තියෙන ඒ ධර්මය අපේ හිතවලට මොන විදියකින් හරි කාන්දු කරගන්නට, වද්දගන්න, ලං කරගන්නට අවස්ථාව අපිට වාසනාවක් ලැබිලා තියෙනවා. අනිත් එක මනුස්ස ජීවිතයේ තමයි ඒකට හොඳම තැන. ඒ මනුස්ස අවස්ථාවක් හම්බුණා, ඒ ධර්මයක් හම්බුණා. ඒක නිසායි අපි මේක අහන්නේ. ඒ වාසනාවයි අපිට තියෙන්නේ. හැබැයි අපි යම්කිසි විදිහකින්වත් තිරිසන් ලෝකයකට ගියොත්, අපායකට ගියොත් මේ වගේ තියෙන අහන්න තිබෙන අවස්ථාවල් මගහැරී යනවා කියන එක කෝටි ගණන් වලින් වැඩි වෙනවා. ආයෙ තිරිසන් ලෝකෙට ගියන් පස්සේ එන්නේ නැහැ. එන්නේ නැත්තේ බොහෝම කලාතුරකින් තමයි මේ මනුස්ස ලෝකයකට එන්නේ. හේතුව ඒකෙම සත්වය හැටියට උපාදානය වෙනවා. උපාදානය වෙවි ඒ තිරිසන් ලෝකයේම දුවනවා. තිරිසන් ලෝකෙන් പ്രേත ලෝකයට, പ്രേත ලෝකෙන් තිරිසන් ලෝකයට. තිරිසන් ලෝකේ බොහෝම කලින් ඉඳලා, പ്രേත ලෝකේ බොහෝම කලින් ඉඳලා මනුස්ස ලෝකයට ආවත් එයා දියුණු කරන්නේ මොනවද? තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ කරපු දේවල් තමයි මෙහෙත් කරන්නේ. ආපහු යන්නේ අතින්ටයි යන්නේ. ඒකයි භයානක. දැන් අපි හිතමු අවුරුදු 500 ආත්ම 500ක් 1000ක් තිරිසන් ලෝකේ ඉඳලා මනුස්ස ලෝකයට ආවම දැන් පුරුදු තියෙන කොහේවත්? පුරුදු තිරිසන් ලෝකේ පුරුදු තියෙන්නේ. ආත්ම 1000ක්නේ. එතකොට මෙහි ඇවිල්ලා ඉන්න මේ අවුරුදු 70 80ට අර ටික පරපදියන් එන්න ඒකේ තියෙන දේවල් තමයි කරන්න යන්නේ. ඒකේ තියෙන හැටියට තමයි ඉන්දියානු. ඊළඟට ඒකේ තිබෙනා කෙලෙස් තමයි දිනු කරන්නේ. ආන්න ඒ වගේ මැරිලා ගියොත් එහෙම ආයෙත් උපදින්නේ අතනම. සහ ඒට සමාන තැනක. භයානකත්වය ඒකයි. හරියම භයානකයි. ඒක නිසා මේ සංසාරේ රැඳෙන්න තියෙන අවස්ථාව වැඩි. ගොඩවින්න තියෙන අවස්ථාව හරි අඩුයි. හරි අඩුවෙන් තමයි පොඩි ඩිංගකින් තමයි ඉඩකඩකින් තමයි පැනගෙන යන්න තියෙන්නේ. දැන් මේ මනුස්ස ජීවිතයේ කියන පොඩි ඉඩකඩ. ඊළඟට මේ ජීවිතයේ බුද්ධ ශාසනය කියන මේ පොඩි ඉඩකඩේ අපි එළියට පැන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මිස් වුණොත් එහෙම ආයෙත් යන්නේ කොතෙන්ද? අතෙන්. പ്രേත ලෝකයට ගියත් ඒ වගේ. අපි හිතාගෙන ඉන්නවා ඉතින් අපි ඔක්කොම ඒ පැත්තට යන්නේ නැති. ඒ වගේම අපිට ඔක්කොම දිව්‍ය ලෝකේ සීට් තමයි මේ ඔක්කොම ඇලොකේට් වෙලා තියෙන්නේ කියලා තමයි අපි එහෙම හිතාගෙන ඉන්නවා. කොච්චර දුරට ගැරන්ටිද? නේද? තරණි කරන්න පුළුවන්ද? ඒක නිසා මේ අනිත්‍යත්වය කියන එක නිතර මෙනෙහි කරලා මේකින් දුක්ඛත්වය මෙනෙහි කරලා මේ අවාසනාවන්ත අසාරත්වය මෙනෙහි කරලා මේකින් පැන ගන්න ඕනේ. ශුන්‍යතාවය කියලා කියන එක දැන් තේරුණාද ශුන්‍යතාවය කියන එක? ස්වාමීන් වහන්සේ අනිත්‍යය විපස්සනා කරන කෙනෙකුට day to day life එකේදී එයා කොහොමද හැසිරෙන්නේ? ඒ භාවනා කරන වෙලාවදී මෙහෙමයි. අපි ඔක්කොම භාවනා කරන්නේ day to day life තමයි. අපි මෙහෙමයි කියන්න තියෙන්නේ. ඕක day to day life නෙමෙයි ඔකට හොඳ වචනේ. මේ භාවනා වැඩසටහන් වල සහ අනිත් අවස්ථාවල. gedara dure වැඩ කරන අවස්ථාවේ
භාවනා වැඩසටහනක ඉන්නකොට සහ භාවනා කරනකොටත් මේක තියෙන්න ඕනේ. ඒක නැති වෙලා අනිත් අවස්ථාවලදී එනවා කියලා කියන්නේ ඒක වෙනස් වෙනවනේ. අනිත් වැඩ කරනකොටත් මේක තියෙන්න ඕනේ. එතකොට තමයි අදිපන් දැන් මෙනෙහි කිරීම තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. හැම වෙලාවකදී මේක මුලදී මේව දැන්නොත් පස්සකදී ටික වෙලාවකින් අවබෝධ වෙනවා. සාමාන්‍යයෙන් ඔය කතා කරනකොට එහෙම වෙනස් වෙන්නේ නැතුණත් අර හිතේ තිබෙනා වූ තද ගතිය තදින් අර මේ ඔය අනිත්‍ය බැලීමට යොමු වෙච්ච තද ගතිය තියෙනවා නම් එයාට හැම වෙලෙම ඒක ඉක්මනට ඉදිරිපත් වෙනවා. පුරුදු කරපු නිසා මේ මම මේ කතා කරන්නේ මේක ඉතින් අනිත්‍යයි. මේක නිකන් කඩා වැටෙන දෙයක්. තව ටිකකින් මේ මිනිස්සයා යන්න යනවා මාව අනතුරකට ගෙන්න පුළුවන් නැත්නම් මෙයා අනතුරකට යන්න පුළුවන් මෙයා අනිත්‍යයි කියලා ටක් ගාලා ඒක ඉස්මතු වෙනවා. නැත්නම් කතා කරනවා. සාමාන්‍යයෙන් අපි කතා කරනවා මේ බණ කියන අපි වුණත් ඒ වගේ. බණ කියන අපි වුණත් මේ දැන් මේ මම කතා කරනවා බණ කියනවා. ඉතින් ඊළඟ අවස්ථාවේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අන්න එහෙම හැම වෙලෙම අනිත්‍යත්වයේ බිඳීම පිළිබඳව අර කතා කරත් තියෙන මෙනෙහි කරනවා. ඒ මානසිකාරයේ තියෙනවා. මේක අපි ටිකක් මේ සාමාන්‍යයෙන් අපි අර උඩින් අර බණ විස්තර කරනකොට කිව්වට තව ටිකක් ඕක ගැඹුරුයි. හරි ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ හිතයි අරමුණයි හිතයි හොඳට දකින්ට මෙනෙහි කරන්නට හොඳ හයියක් තියෙන්න ඕනේ. වේගවත් ගතියක් තියෙන්න ඕනේ. නිකන් පොඩ්ඩක් නිකන් ඔය පොඩි නිකන් ඉන්න පහසුවේ නිකන් පොඩි අනිත්‍ය පොඩ්ඩක් චුට්ටක් විතර මෙනෙහි කරගෙන තියාගෙන ඒකක් දීගෙන එහෙම හරියන්නේ නැහැ. හොඳ වේගවත් මානසිකාරයක් තියෙන්න ඕනේ. අර තියෙන්නේ ආවර්ජන බලය කියනවා කියන්නේ නේද? ආවර්ජනා කිරීමේ ශක්තිය තියෙන්න ඕනේ. විදර්ශනා කරනකොට ඔක ඇවිල්ලා බොහොම ගැඹුරු විදර්ශනාවක්. මේ විදර්ශනා කරන එක්කිනාට තිබෙනවා ආනිසංස කීපයක්. ඒ තමයි මේක වඩනකොට එයාට දෘෂ්ටි ඇති වෙන්නේ. දෘෂ්ටිගත වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම එකක්. නිවන ගැන කියලා දෙනවා මේ උදාන පාළියේ තියෙන්නේ. උදාන පාළියේ තියුත් කියලා. තියෙනවා මේ මහණෙනි මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා. දැන් මේක කියන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙන්නේ. මිනිස්සුන්ට නිවන් දැකලා පුරුදු නෑනේ. නේද? නිවන් අත්විඳලා පුරුවක් එහෙම නෑ. මිනිස්සුන්ට තියෙන්නේ දැකපු දේවල්, අහපු කියපු දේවල් පිළිබඳ මේ සසරේ තියෙන දේවල් වල තිබෙන්නා වූ බැඳීම එකතුව තමයි ඒක තියෙන්නේ. ඉතින් නිවන් දැකපු නැති එක්කෙනෙකුට නිවන් ගැන කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා මහණෙනි උන්වහන්සේ මෙහෙම විදිහට හිතලා තියෙනවා. ඒ තමයි හේතුයෙන් හටගන්න දෙයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? හේතුවකින් හටගන්න දෙයක් තියෙනවා. හේතුවකින් හටගන්න දේවල් තියෙනවා. හේතුවකින් හටගන්න දෙයක් තියෙනවා නම් හේතුවකින් හටගන්න ධර්ම ස්වභාවයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම හේතුවෙන් හටගන්න නැති ධර්මයක් තියෙන්න ඕනේ. කියලා හිතුවා. ඒක තියෙනවා මේ සූත්‍රයක තියෙනවා. ගාථාවක තියෙනවා. හේතුවෙන් හටගන්න දෙයක් තියෙනවා නම් ඒක වෙන්න පුළුවන් නම් හේතුවකින් තොරව හේතුවක් නැතුව හටගන්න නැති දෙයක් ඒකාන්තයෙන්ම තියෙන්න ඕනේ. තියෙනවා. ඔය එහෙම තමයි නිවන් හඳුනාගත්තේ උනා. ඊට පස්සේ තමයි හේතුවෙන් හටගන්න නැති දේ තමයි අසංකත ධාතුව. සංකත ධර්ම තිබෙනවා නම් අසංකත ධර්මයකුත් තියෙන්න ඕනේ. ඉතින් මේ අසංකත ධාතුවේ
හේතුවකින් හටගන්න නැති තැන තියෙන ස්වභාවය තමයි රූප නැහැ. ඒ රූප නැහැ කියලා කියන්නේ රූප ඇවිල්ලා හේතුවෙන් හටගන්න දෙයක්. ඒක නිසා හේතුවෙන් හටගන්න දේවලුයි හේතුවෙන් හටගන්න නැති දේවලුයි එක සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපිට තියෙන රූප මේ පාටවල් මේ වර්ණ මේ උස මහත් ඒවා අසංකත ධාතුවේ නැහැ. ඒවා සංකත වෙලා තියෙනවා. ඊළඟට සංකත ධර්ම වල මේ හේතුඵල ධර්ම වල තිබෙන එකක් තමයි මේ උස මහත පේනවා සහ හිතනවා හැඩ වැඩ බලනවා ඇලෙනවා බැඳෙනවා ඔය নানা ප්‍රකාර දේවල් තියෙන්නේ මොකක් මොන පරිසරයේද හේතුඵල ධර්ම තියෙන තැන සංකත ධර්ම තියෙන තැන අසංකත ධර්ම වල ඒක නැහැ හිතක් නැහැ විඥානයක් නැහැ සංඥාවක් නැහැ වේදනාවක් නැහැ විඳින්න නැහැ විඳින කෙනෙක් නැහැ මොකක්වත් නැහැ විඳින කෙනෙකුත් නැහැ දැන් විඳින කෙනෙක් නැති එක හොඳයිද නරකයි ඒ මොන පදනමක් මතද විඳින කෙනෙක් නැහැ කියලා කියන එක හොඳයි බාර ගන්න විඳින කෙනෙක් නැහැ තම් හොඳයි මොකක් නිසාද අපි කියන්නේ විඳින කෙනෙක් නැහැ ඇත්තටම බලන්න ඕනේ මේ විඳින ගතිය තියෙන හින්දා විඳිනව හැටි පේනවනේ අපිට. විඳින ගතියක් කියන වේදනාව තියෙන නිසා නේද අපි මේ විඳවන්නේ. නේද? ඒක නිසා මේ විඳවන්ට වෙලා තිබෙන්නේ වේදනාව කියන ධර්මය මේකේ ඇස්සේ තියෙන නිසා. ඒක නැති වුණා නම් ඒක නැති තැනක් තියෙනවා නම් ආයෙ විඳවනවා. නෑනේ. ඒක නිසා විඳවන ගතිය හේවත් විඳින මේ වේදනා ගතිය කරදරයක්. ඒ වේදනාව ගතිය ඇති වෙන්නේ හේතුවකට යටත්වයි. ඒක නිසා මේ නිවනේ වේදනාවකුත් නැහැ. දැන් සංඥා සටහන් එන්නේ මේ හේතුඵල ධර්ම තියෙන හින්දා. හැබැයි නිවනේ ඒකකුත් නැහැ. සංස්කාර එකතු වීමකුත් නැහැ. ඒක නිසා නිවන් දැක්කයින් පස්සේ නෑදෑයෝ ටික ඔක්කොම නෑ. නිවන් දැක්කන් පස්සේ මොකද වෙන්නේ? ඥාති හනු හරේම නෑ. හොඳයිද නරකයිද? ටිකක් එතන පොඩ්ඩක් අර නිවන් දැක්කට නම් කමන්නේ අර පොඩි දෙන්න තමයි ටිකක් ඔව්ගිලා ඉතින්නේ. එහෙම තියෙනවනේ. අමාරු ලංකාවට යනකොටත් එහෙම වෙනවා. ලංකාවට යනවා එනවාට පොඩි දෙන්නගෙන මතක් වෙනවලු. එහෙම කියලා තියෙනවා. මට කියලා තියෙනවා. එතකොට නිවන් දැක්කන් පස්සේ දැන් ලංකාවට ගියාම ආව එන්නම පුළුවන්. නේද? නිවන් දැක්කන් පස්සේ ඈ නිවන් දැක්කම සත්‍ය පුජ්‍යල නෑ. ඇත්තටම අපිට එහෙම හැඟෙන්නේ සංස්කාර නොතේරෙන හින්දායි. අපේ පොඩි දෙන්න, අපේ දුවගේ පොඩි දෙන්න, පුතාගේ පොඩි දෙන්න කියලා හිතන්නේ ඒ දෙන්න පිළිබඳව ශුන්‍යතාවයේ පේන්නේ නැහැ කියන එකයි. නේද? ශුන්‍යතාවයේ දෙනවා නම් ඒ දෙන්න මේ පොඩි වුණා, ලොකු වුණා ශුන්‍යතාවයේ දෙනවා. එතන සත්‍යයක් නෙවෙයි, පුජ්‍යලයක් නෙවෙයි, ජීවියක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, දරුවෙක් නෙවෙයි. එහෙමනේ තේරෙන්නේ. ඒක ඇවිල්ලා හේතුඵල ධර්මයක කොටසක්. නිර්වාණ ධාතුවේ ආන්නේ කියනා වූ ධර්ම ලක්ෂණය තිබෙනවා. අසංකත ධාතු වල එකක් ලෞකිකයි අපිට අත්විඳින්න පුළුවන්. අපි ලෞකික වශයෙන් ලෞකික හිත්වලිමුත් මේ විඳින එක්තරා විදියක තිබෙනවා හේතුඵල ධර්මයන්ට ගොදුරු නොවිච්ච ධර්මයක්. ප්‍රඥාවෙන් විඳින්න ඕන හොයා ගන්න ඕනේ අසංකත ධාතුකුත් තියෙනවා. හේතුවකින් හැදිච්ච නැති ලෝකෝත්තර හේකුත් තියෙනවා. හේතුවකින් හැදිච්ච නැති ලෞකික හේකුත් තියෙනවා. අපි ඒක අත්විඳිනවා. අපි අදත් අත්විඳිනවා ඒ ලෞකික මේ හේතුවකින් හටගත්තේ නැති ධර්ම. හැබැයි ඒක වින්දයි කියලා අපිට වෙච්ච සුගතියක් නැහැ. වෙච්ච සැපයක් නැහැ.
හැබැයි අපිට නැති වෙලා තිබෙන්නේ ලෝකෝත්තර අසංකත ධර්මය. හේතුවකින් හටගත්තේ නැති ලෝකෝත්තර ධර්මය. ඒක ප්‍රඥාවෙන් ඕනේ. නැත්තම් මේ අනිත් ඒවා මේ හිතා ගන්න පුළුවන්. ලෞකික අසංකතයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ලෞකික අසංකතය ලෝකෝත්තර අසංකත ධාතු ධර්මයක් තිබෙනවා. ඈ ප්‍රඥාප්තිය ඒකත් එකක් තමයි. ඒටත් වඩා එකක් තියෙනවා. ඒක හේතුවකින් හටගත් එකක් නෙවෙයි. ඔය තියෙනවා. ඔහේ තියෙන පාටකුත් නැහැ, හිතකුත් නැහැ, උසකුත් නැහැ, මහතකුත් නැහැ. එහෙම ගතියක් තියෙනවා. ලෞකික වශයෙන් තියෙනවා. ඒක අපි බලු බලලුන්ටත් අත්විඳින්න පුළුවන්. ඒ වුණාට ඒකේ නිවන් ගතිය නෑ. නිවිච්ච ගතිය නෑ ඒකේ. හැබැයි ඉතින් ප්‍රයෝජනයි. ලෞකික වශයෙන් ඔය ඉන්නකොට ඒක ප්‍රයෝජනයි. ඒකේ උසක් මහතක් පාටක් පරණ වීමක් ඒ මොකක්වත් නෑ. අලුත් වීමකුත් නෑ. පරණ වීමකුත් නෑ. ඒක ලෞකික දෙයක්. ලෞකික දෙයක් ලෝකෝත්තර දේ ඇවිල්ලා ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්න ඕනේ. ඒක නැති එක අපිට හානියක්. හැබැයි ලෞකික වශයෙන් හේතුවකින් හටගත්තේ නැති දෙයක් තියෙනවා. ඒක පාටකුත් දිගක් මොකක්වත් පළලක් නැහැ. උසක් නැහැ. ඒ වුණාට ඒක දැක්කයි දැනගත්තයි කියලා අපි දුකින් නිදහස් වෙලා නැහැ. ඒ තමයි අහස. අහස උසක් තියනවාද? පළලක් තියනවාද? මහතක් තිබෙනවද? පාටක් තිබෙනවද? දිගක් තියනවද? නැහැනේ. අපි අහස අපි මේ භාවනා කරන්න ඕනේද අහස අත්විඳින්න? නැහැනේ. අහස තියෙනවා. අහස අපිට දකින්න පුළුවන් හිතෙනවා. ඇහෙන්නේ නැති උනාට හිතෙනවා. අවබෝධ කරගන්න පුළුවන්. ඒක මේ සාමාන්‍යයෙන් ඔය ඒ දිනදා ජීවිතේ මොනවා හරි කරගන්න ප්‍රයෝජනවත් වෙනවා. නේද? හැබැයි අපිට දුකින් මිදලා තියෙනවද? නැහැ. හැබැයි ලෝකෝත්තර නිර්වාණ ධාතුව ලෝකෝත්තර වශයෙන් පවතින නිර්වාණ ධාතුව අසංකතයි. ඒ අසංකත නිර්වාණ ධාතුව මේ එතන රාගයක්, ඇලීමක්, බැඳීමක්, රූපයක් මොකක්වත් නැහැ. වැඩිවීමක්, හැදීමක් මොකක්වත් නැහැ. ඉතින් මේ අපේ රූප හැදෙන එක, ශරීර හැදෙන එක, ශරීර පැලවෙන එක මේක නැති කර ගන්නට මේ තමයි වැඩි. හොඳයි ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. අවකාශයත් රූපයක් හැටියට ගණන් ගන්නවා. ඒකට කියන පරිච්ඡේද රූපය කියලා කියන්නේ. ලෞකික නිවන කියන්න හොඳ නෑ ඒකද නේ? ලෞකික ධර්ම ස්වභාවයක්. ඒක අසංකතයක්. ඔව්. ඒකේ පරිච්ඡේද ඒ රූප විභාගයෙන් දැක්කේ ඒකේ ඒ ධර්මතාවයන් පොළොන්නක් අහසේද? නෑ නෑ ඒක දෙකේ මාසවන්න ඒකම අදහස් කරන්නේ. ඒ කියන්නේ මේ අහසයි මේ රූප වල කතා කරන්නේ අවකාශය කියන එක රූපයක් කියන්නේ. ඔව් ඇත්තටම ඒකේ මෙහෙමයි. රූප 28ක් හඳුන්වා දෙනවා. ඒ රූප 28ක් හඳුන්වා දීමේදී ආකාශය කියන එක රූපයක් හැටියට සැලකනවා. ඒ රූපයක් හැටියට සැලකන්නේ ඒක ඇත්තටම රූපයක් වගේ එකක් නිසා නෙවෙයි. හේතුව ඒ රූප කට්ටලය තිබීමට ආධාර වෙන ස්වභාවයක් ඒකේ තියෙන හින්දා. දැන් අපි හිතුව පාන් ගෙඩිය ගත්තම පස්සේ පාන් කපන්න පුළුවන්. ඒ පාන් ගෙඩිය අරගෙන පාන් කපන්න පුළුවන්කම තියෙන්නේ ඒ පාන් ගෙඩිය ASCII අහස තියෙන හින්දායි. නැත්තම් පාන් ගෙඩිය කපන්න බෑ. හේතුව ඒ පාන් ගෙඩියේ ඇතුලේ අර තියෙන අහස හරහා තමයි පිහිය ඇදෙන්නේ. ඒකින්දද ඒ අහස ඇත්තට පාන් කපනවා කියලා කියන්නේ මොකද්ද? ළඟින් තියෙන රූප ටික ඒ අතරින් පිහියක් යවලා දුරු කරලා දෙන එක. ඕක තමයි අපි මේ පාන් කපනවා කියලා කියන්නේ. ඇත්තට ඒක පරිච්ඡේද රූපය කියලා කිව්වත් ආකාශ රූපය කියලා කිව්වත් දෙකම එකයි. වචනේ විතරයි. පරිච්ඡේද රූපය මේ කිසිම
තියෙනවා. ඔව්. නමුත් එතෙන්දී ඒක එහෙම දෙයක් නැහැ. නැහැ. මෙහෙම තියෙනවා උපාදාය රූපවල තිබෙනවා උපාදාය රූප 24ක් තියෙනවා. ඒ උපාදාය රූපවල 24 එකක් තමයි පරිච්ඡේද රූපය කියලා කියන්නේ. ඒ පරිච්ඡේද රූපයේ අර රූපවලට අනිත් රූපවල ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා කියනවා. හැබැයි ආකාශ රූපය එහෙම ඇති වෙලා නැති වෙන එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා අර රූප වලට පිහිටා සිටින්නට ආධාර වෙන්නා වූ භූමිගත ධර්ම ස්වභාවයක්. ඒකේ අනිත් රූපවල තියෙන හින්දා ඒක අර රූපවල ASCII මේකක් තියෙන හින්දා තමයි ඒක පරිච්ඡේද රූපයක් කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව වෙන මොකක්වත් නෙවෙයි. මේක තේරුණාද? අහසට පාටක් නැහැ. අනිත් සෑම ධර්මයක්ම ඒක ඒ මැද තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේකේ තියෙනවා අපි මේක වැඩුවෙන් පස්සේ අපිට මේ ආනිසංස ධර්ම ටිකකුත් තියෙනවා. ඒ ටිකත් මම මේක මකලා කියලා දෙන්නම්. මේකට කියන්නේ බංගානුපස්සනාව කියලා. ඒ කියන්නේ සංස්කාරයන්ගේ බිඳීම, සංස්කාරයන්ගේ කැඩීම, සංස්කාරයන්ගේ විනාශය බලන වැඩි. මෙතනදී වෙනසක් තිබෙනවා. මේකට කියනවා අධිපඤ්ඤා විපස්සනාවයි කියලා. අපි කියනවා ඇතිවීම නැතිවීම බලනවා කියලා. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම බලනකොට කියනවා උද්‍යව විඥානය කියලා. මේ උද්‍යව විඥාණයෙන් පටන් ගත්ත මේක උද්‍යව විඥානේ මෝරලා වඩලා ඉස්සරහට එන්න ඊට පස්සේ මේ ඇති වෙන එකට වඩා එයාගේ හිත නැති වෙන එක දිහා බලනවා. ඒ නැති වෙන එක දිහා බලන තැන තමයි මේ. ඔව්. මේ කාරණා තුනක් තියෙනවා. ඒ බලන විදිය. කය වය ශූන්‍ය බය නේ. අනිත්‍ය වශයෙන් බැලීම දෙවිදියකට කරනවා. ඡය විසින් වාය විසින්. බය වශයෙන් දැකීම ඇත්තට මේ ඕක නුවණින් මෙනෙහි කරනකොට හිතෙනවා මම මේ ශරීරයක් හැටියට මේ හිතක් හැටියට මේක අහවල් එහෙකටද මේක රඳවගෙන තියාගෙන ඉන්නේ මම මොකටද නැවත එකක් මේ වගේ දෙයක් හදන්න පින් කරන්න කියලා. කුසල් වඩන්නේ කියලා හැඟීමක් එනවා. මම නැවත මොකටද මම මේ වගේ දෙයක් ආයෙ බාර ගන්නට උත්සාහවත් වෙන්නේ. ඇයි මම මව කුසක් කරා ආයෙ නිකන් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ කියලා එහෙම හිතෙනවා. ඇයි මම මේකෙන් අත්මිදින්නේ නැති? මොකටද නැවත එකක් හදලා කියන හැඟීමෙන්. ඒ හැඟීම ඉන්නේ මේ විදිහට බැලුවොත් විතරයි. නැත්තම් ඉන්නේ අර රූප ධර්ම නාම ධර්ම සමුදායයකට යම්කිසි සංඥාවක් පිහිටුවලා ඒ කියන්නේ සංඥාව කියන්නේ මොකද්ද? යම්කිසි සලකුණක් ඒකට කියන නිමිත්තක් ඒකට හයි කරලා ඒ හරහා සංස්කාර ටිකට ඇලෙනවා. අපි පරණ පාන් කන්නේ කොහොමද? පරණ පාන් වේලිච්ච පාන් කොහොමද කන්නේ? කනවද? මෙහෙමයි. දැන් පාන් ගෙනාවම ඒ පාන් පරණ වෙනවනේ. එක්ස්පයර් වෙනවනේ. එක්ස්පයර් වෙනකොට අපි කන්නේ නැහනේ. කන්නේ. ඊට පස්සේ කන් නැති ඒවා දැන් හිතින් අයින් වෙනවා. අපි ඒවා අයින් කරනවා. ඉතින් ප්‍රතික්ෂේප කරනවා. මොනවද ඒ කියන්නේ? පරණ පාන්. හොඳ නැහැ. ඒව ඊට පස්සේ පරණ වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? පුස් හැදෙන්න කලින් දැන් කන් නැතුව කවුරු හරි කන්න කිව්වොත් එහෙම ඕවා කන්න එපා මේ පරණ පාන් කියලා ගන්න. ඊට පස්සේ ඒව ඔක්කොම ටික ගිහිල්ලා අවුවෙන් තියෙනවා. අවුවේ තියලා අවුවට පිසිද්ද වෙන්න
ඒ ටික හොඳට වේලව ගන්න. වේලවලා ඊට පස්සේ මොකද කරන්නේ ඒවා? කුඩු කරනවා. ඊට පස්සේ මොනාරි ඔය තියෙන ෆිලින් එකක් හරි ගස්සලා ගුලියක් හදලා අරකේ අර පරණ කරලා එපා කියලා කණ්ඩ එපා කියලා බැනලා එලෝපු එක ඒක වටේ මේක දානවා. දාලා බැලලා අලුත් එක ගන්නවා. නේද? ඊට පස්සේ අපි හිතමු පාමුයි කට්ලටුයි තියෙනවා. එතකොට කියනවා ඔය මේ මොකටද පාන් කන්නේ අර කට්ලට් තියෙන්නේ? එහෙම කියනවනේ. එහෙම කියන්නේ දැන් බලන්න අරකට මේ අතහරින්න නැතුව අරක වෙනස් කරලා ගත්ත තාක් අපි යම්කිසි දෙයකට සංඥාවක් දෙනවා. සංඥාවක් දීලා ඒකට අගයක් දෙනවා. ওই වැඩේ තමයි අපි කරගෙන යන්නේ. ওই වැඩේ එක දේවල්ට අගයන් දෙනවා නම් ගහලා අගයන් දීලා වැලියු කර මේක ඉස්සරහට අද්දා යනවා. වැලියු එක දෙන්න අපේ බැඳීම ඇති වෙනවා වැඩි වෙනවා. අපේ බැඳීම අපේ ආසාව හරි ගොඩාක් ඇති වෙනවා. ඒක මම බලලා තියෙනවා හරි ගොඩක් දැන් මේ වැලියු දෙන්න කාරණා එකතු කරන සංඥාවක්. අපි බලමු මෙහෙම දැන් කවුරු හරි ඔන්න විවාහ වෙන්න යනවා. විවාහ වෙන්න යනකොට වැලියු එක බලනවනේ නේද? තක්සේරු කරනවනේ. එහෙම ඉන්නවා තක්සේරු කාර්යය. ඔය දැන් ගියක් ගන්න ගියාම තක්සේරු කරනවනේ. ඒ වගේ තක්සේරු කරනවා පවුලේ කට්ටිය එනවා තක්සේරු කරනවා. ඉතින් බලන්න කොහෙද? ඊට පස්සේ කියනවා හංවැලේද අංගොඩද කැන්ඩිද කියලා බලනවා. අංගොඩ නම් නැහැ. මුල් ඒරියාවෙත් නැහැ. කැන්ඩි නම් ඊට පස්සේ නෑ වවුනියාව. ඒකෝට දැන් වවුනියාව කැන්ඩි අංගොඩ මුල් ඒරියාව ඕක බැලුවම පස්සේ තේරෙනව නේද? අපේ හිත වැලියු කරන තාලේ. තේරෙනව නේද? යන්නේ කොහෙටද? අපේ කෙනෙක් කියන්නේ නම් කැන්ඩි කියපුවා යන්නේ. කැන්ඩි වුණාට කොහෙද කැන්ඩි? කියලා ඔන්න යනවා. ඊට පස්සේ දැන් කැන්ඩි කියලා කියන්නේ වැලියු එකක්. නේද? සංඥාවෙන් වැලියු එකක් දුන්නා. ඊට පස්සේ කොහෙද? ඊට පස්සේ කියනවා මෙහෙමයි මේ අපි දාමු මහරසන පැත්තේ කියලා. ඊට පස්සේ හොඳයි. ඒත් හොඳයි. ඊට පස්සේ තැන් වැලියු එකක් තියෙනවා. ඊට පස්සේ මොනවද? ඉඩකඩම් තියෙනවා. ඔන්න තව වැලියු එකක් ආවා. සංඥානේ මේ. ඊට පස්සේ ඉස්කෝලේ මේ ගිහලා දෙන්නේ මහායමයි ගිහලා දෙන්නේ. දැන් තව වැලියු එකක් ආවා. නෑ දැයි මේ දියවන්නේලවෙන්ගේ මේ බාප්පගේ ළඟින් හිටපු එක්කෙනාගේ හොම කියලා ඔන්න දැන් තව වැලියු එකක්. ඇත්තටම බැලුවාන් පස්සේ මේ සංඥාවල් එකතු කරන්නේ ඇයි? සංඥාවල් එකතු කරන්නේ මේ යන භාවෙන් යන එක්කෙනාව වැලියු කරනවා. මෙයා මේකට කියන්නේ මොකද්ද? ඇසස් කරනවා නේ. වැලියුේෂන් කරනවා. ඒ වැලියුේෂන් දෙන්නේ අර කෑලි ඉස්කෝලයේද ගමද නමද රටද නෑදෑයෝද එහෙම ඊට පස්සේ මොකක් හරි ඊට පස්සේ තව විශ්වවිද්‍යාලෙක ගන්නවා. විශ්වවිද්‍යාලය කෝසස් කරපු දේවල් පාට සුදු පාට මේ අපි ඉගෙන ගන්න කාලේ හිටියා සර් කෙනෙක්. ඒ සර් අපිට මේ ලස්සන දිව්‍යාංගනාව හඳුන්වලා දුන්නානේ. ඒ කියන්නේ හරි සුදුයි. හරිම සුදු හරිම ලස්සනයි. ඉතින් මේ පොඩි කාලේ ඉතින් මේ හරිම ලස්සන සුදු හැඳින්වේ පොල් කෑල්ලක්. පොල් වගේ සුදුයි කියලා ඒ සර් කිව්වේ. මෙන්න සුදුයි.
ඒකේ එතකොට වෙන්නේ පොඩි ළමයිනේ හිතනවා එහෙනම් එපා. හේතුව පොල් වගේ සුදුයි නම් කවුරු හරි අල්ලගෙන කෑවොත් අර ඒ පොඩි අය හිතන තාම. ඉතින් ඔය ඒ වැලිය එකක් දෙන්නේ. අපි මේ දකින්න දේවල්ට පුද්ගලයන්ට ආන්නේ වගේ සංඥාවල් එකතු කර වැලියු කර අපේ බැඳීම වැලියු දෙන්න අර නන්දිරාගේ නන්දිය කියන එක ඈදෙන නිකන් පැන එනවනේ. නිකන් අර නැති තණ්හාවක්, නැති ආසාවක්, නැති ආලයක් නිකන් මේකේ දිය උල්පත ගලාගෙන ඉන්න වගේ අර ලිඳක් හැරුවම පස්සේ වතුර මතුවලා ඉන්න වගේ මේක හොගාලා එන්න පටන් ගන්නවා. තණ්හාව, ආලය, බැඳීම එන්න පටන් ගන්නවා. ඒ කුමක් නිසාද? ආන්නර දෙන්නා වූ සංඥාවල් නිසා. ඒ නිමිති නිසා. ওই වැඩේ තමයි අපි කරගෙන යන්නේ. දැන් කාගේ හරි අපි හිතමු පිරිමි ළමයෙකුට කවුරු හරි ගෑනු ළමයෙක් බන්ධනය කරන්නට දෙනවා නම් ඉතින් ඒ ළමයා පිරිමි ළමයා කැමති නැහැ. දැන් ඒ පිරිමි ළමයාගේ මොකද්ද අපි එහෙනම් නිෂ්පාදනය කරන්න හිතේ? එයාගේ හිතේ ලෝභය හදන්න ඕනේ. ලෝභය මවන්න ඕනේ. ඒ ලෝභය හදන්න ලෝභය මවන්න මොකද්ද කරන්න ඕනේ? වැලියුස් දෙන්න ඕනේ. කැන්ඩි කියන්න ඕනේ, මාතර කියන්න ඕනේ, ඉස්කෝලේ කියන්න ඕනේ, ගම කියන්න ඕනේ, නම කියන්න ඕනේ, ක්‍රෙඩිට් කියන්න ඕනේ, වාහන මේව කියන්න ඕනේ. එහෙම කිය පවුලේ තරාතිරම ඔක්කොම කියවුවා. එහෙම කිය තමයි අර නැති තණ්හාව හිතේ හදන්නේ. එහෙම නෙවෙයි. එහෙම තමයි. ඒ අනිත් පැත්තට ඒ වගේ. දැන් අපි හිතමු ගෑනු ළමයකට අපි මේ පිරිමි ළමෙක් වන්දනය කරනවා කියලා කිව්වොත් එහෙම ඒ ගෑනු ළමයාගේ හිතේ නැති ආසාවක්, නැති තණ්හාවක්, නැති නන්දියක් නිෂ්පාදනය කරන්න. උසයි කියන්න ඕනේ, කොණ්ඩේ වමට පිරනවා කියන්න ඕනේ, දකුණට පිරනවා කියලා කියන්න ඕනේ, සපොතු දානවා කියලා කියන්න ඕනේ, ස්මාර්ට් කියලා කියන්න ඕනේ, ට්‍රිනිටි කොලෙජ් එකේ ගියා කියන්න ඕනේ, මොකද්ද ඔය යුනිවර්සිටි අර තියෙන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉගෙන ගත්තා කියන්න ඕනේ. ඊට පස්සේ ලන්ඩන් එක්සෑම් එක 10 පාරක් ෆේල් වෙන්නේ. එහෙම කිය අර කියපු තාලට තමයි අර තණ්හාව වෙන්නේ. ওই වැඩේ නේද අපි කරගෙන යන්නේ. ඊට පස්සේ බන්ධනය කරලා දුන්නාට පස්සේ ඒ විඳින දුක ඔය කිසිම උසකින් මහතකින් පළලකින් ඊට පස්සේ ඉස්කෝලේකින් නමකින් ගමකින් අර බන්ධන දෙනකොට අර නෑදෑයෝ කිව්වනේ අරගොල්ලෝ මේගොල්ලෝ දියවන්න ඉලමේ අරගොල්ලෝ මේ විදවන විදිවිල්ලට ওই දියවන්න ඉල ළඟින් යන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. නේද? තේරුම් ගන්න. මේ අපි මුලාවක නෙවෙයි ඉන්නේ. අපි මුලාවක නෙවෙයි දුන්නේ. අපි රැවටිල්ල කොච්චර එහෙම වෙනවද? ඒ කියන්නේ සංස්කාරයන්ට අපේ හිත මුලා කරලා සංස්කාරයන්ට බන්ධන විදිය සංස්කෘතියක් හැටියට ඉදිරිපත් වෙලා තියෙන විදිය. එහෙම නේද තියෙන්නේ? අපි සංඥාවල අපි සංස්කාර නිමිතිවල ඇදී බැඳී යන විදියයි. හොඳයි. ඔය එකක් ඔය හතර වටේම තියෙන ওই විදිය තමයි. ඔය එකක් හැම තැනම තියෙන්නේ එහෙමයි. දැන් ওই ළමයි දාගන්න ඉස්කෝලේ වලට මහන්සි ගන්නවනේ ඉතින් ඒත් එහෙම අර සෑහෙන මහන්සි ගන්න ඉතින් ක්වොලිටි බලන්නේ. ක්වොලිටියක් අල්ලගන්න. හොඳයි මේකේ තිබෙන මෙන්න මේ විදිහට මෙනෙහි කරන එකේ තිබෙන ආනිසංශ මම කීපයක් කියලා දෙන්නම්. දෘෂ්ටි ආනිසංශ මෙනෙහි කිරීමේ ආනිසංශ. පළවෙනි ආනිසංශ මොකද්ද? ඔය මොනවා වුණත් ආයෙ උපදී කෙනෙක් උපදී ඒ මොකක්වත් බාරගන්නේ නැහැ. දෘෂ්ටිගත වෙන්නේ නැහැ. සාස්වත දෘෂ්ටිය නැහැ. සාස්වත දෘෂ්ටිය නැහැ. නැත්තරම නැති වෙලා නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට ජීවිත ආසාව.
නිකම් මම මේ අනේ ජීවත් වෙන්න ඕනේ වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනේ තව ටිකක් අනේ එහෙම මොකක්වත් එහෙම ඉන්නේ නෑ ඔය ඉන්න කමන්නේ ඔය මැරිලිමලාගේ මැරිච්චාය කියලා අන්න එහෙම ලාවට පවත්තන ගතියක් තියෙන්නේ. ඒකට ජීවිත ආසාව නැති වෙනවා. ඒ කොමක් නිසාද? කැඩෙන බිඳෙන දේවල් වැඩියෙන් ජීවත් වෙනයි කියලා මහවල් දෙයකට. හොඳට පේනවනේ. ආන්න ඒක නිසා ජීවිත ආසාව නැහැ. අනිත් එක තමයි නිතරම අනිත්‍ය මෙනෙහි කරනවා. අනිත්‍ය තමයි වෙනස් වීම. බව සිහි කිරීම. නිතරම හැම වෙලාවෙම ඉතින් වෙනස් වෙනවනේ. කැඩෙනවනේ, බිඳෙනවනේ කියලා එහෙම මෙනෙහි කරනවා, හිතනවා. පිරිසුදු ජීවිතාව කියලා කියන්නේ ඔය ජීවත් වෙන්න ඕනේ කියලා හොරකම් කිරීම, මංකොල්ල කෑම ආදී දේවල් එහෙම කරන්නේ නැහැ. දැන් කීයක් තියෙන දාන සංසය? මේක මොකක්ද? මිනිස්සු නොයේක් වැඩ පටලවා ගන්නවනේ. ජාතික ආලය හැංගීම අරවා මේවා නේද? එහෙම පටන් ගන්නවා වැඩ. ඔය මේ බෝඩ් අඳිනවා ඒ වගේ දේවල් නොයේක් ඕනෑ දේවලු එපා දේවලු ඒ වගේ එහෙම නිරත වෙන්නේ නැහැ. අනිත් එක බය නැති කතිය. ඔය කිසිම දෙයකට එහෙම ඔය මේ බය මට මේ හුල්මන් එයි ඊට පස්සේ හේනුරු මාරුවක් කරවා මේවා ඔය කේන්දර පිටිපස්සේ බලන්නේ ඕව මොකක්වත් නැහැ. දැන් අපි හිතමු මේ අනිත්‍යානුපස්සනා කරන එක්කෙනාට එනේන එක්කෙනා සෙනසුරු ආවොත් මොකද කරන්නේ? සෙනසුරු හාමුදුරුවෝ නිකන් එනවා. එහෙම ඉන්නවනේ සෙනසුරු හාමුදුරුවෝ. ඈ? සෙනසුරු හාමුදුරුවෝ ආවත් එයාටත් වෙන්නේ ඔකට තමයි. සෙනසුරුට මොකද්ද කියන්නේ ඉංග්‍රීසි? සැටර්න් නේද? සැටර්න්ට වෙන්නේත් ওই වැඩේ තමයි. ඔක්කොම අනිත්‍ය වෙන එයා විතරක් මොකද? මෙහි ඉඳලා පිරික් යන්න ඕනේ එයා වෙන්නේ. සැටර්න් අනිත් එක අරතිය කියලා කියන අකමැත්ත. දැන් සමහරවිට තියෙනවනේ මේ සමහරවිට කුසලයේ හොඳයි කියලා තේරෙනවා. පින හොඳයි, ධර්මයේ හොඳයි, ඒක කරොත් හොඳයි. ඒ වුණාට කරන්න කැමැත්ත නැහැ. තියෙනවනේ එහෙම. පින හොඳයි, කුසලයේ හොඳයි, මෙහෙම කරන්න දෙනවනේ හොඳයි. ඒ වුණාට මේ තේරෙනවා මේ වැඩේ හොඳයි කියලා. ඒ වුණාට කරන්න කැමැත්ත ඉන්නේ. ඒක නිසා අධි කුසල ධර්ම වැඩිමේ අකමැත්ත දුරු වුණා නම් කියන්නේ කැමැත්ත තියෙනවා කියන එක. අධි කුසල ධර්ම කියලා කියන මොනවද? භාවනා කිරීම ආදීව. අධි කුසල ධර්ම කියලා කියන්නේ ඔය සීල සමාධි ප්‍රඥා වල මේ අධි කුසල ධර්මනේ ඔය විපස්සනා. විපස්සනාවට කම්මැලි නෑ. භාවනා කිරීමට කම්මැලි නෑ. අපි ඔක අනිත් පැත්තට කරන්නේ ඔක තේරෙන්නේ නෑ. දැන් හරි. අකමැත්තක් නැති බව. ඒ කියන්නේ අරතිය තියෙනවනේ ඒක දුරු කරමු. කැමැති බව කියලා නෝනයි. හැබැයි කැමැති බව කියලා කිව්වට එන්නේ නැහැ හේතුව මේ එයා දුරු කරන ධර්මයක් තියුණා. අපිට තියෙනවා අධි කුසල ධර්මය අරතිය කියලා එකක්. අරතිය කියලා කියන්නේ කුසල ධර්මය ගැන කැමති නැහැ. කම්මැලි. ඔව්. තව මොනවාද මේ සම්බන්ධයෙන්
සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ දෙයක් ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් ලොකුවට හෝ පොඩියට හෝ දිගට හෝ හුස්ම රැල්ලක් වශයෙන් හෝ වලාකුළු ස්වභාවයකින් හෝ ඉන්නවා කියලා පිළිගන්න ගතියට කියනවා සාස්වත දෘෂ්ටිය. ආත්මීය දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියන එක තමයි භයානක. එහෙම දෘෂ්ටිගත වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තමයි ඔය. සක්කාය සාස්වත දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය. සාස්වත දෘෂ්ටිය යට තමයි සක්කාය දිට්ඨිය. මට හරියට තේරුන්නේ නැහැ. ඔක ශාස්ත්‍රීයව ආත්මය කියලා කියන්නේ බෑ ආත්මය නැහැ දෙකම කියන්න බෑ. ශාස්ත්‍ර දෘෂ්ටියයි තේජ දෘෂ්ටියයි දෙකම ඒක බලන්න නෑ. ඔය කියන කතාවේ සාස්වත දෘෂ්ටිය කියන වචනේ දන්නවා. මට හැටියට මම කියන්නේ සාස්වත දෘෂ්ටිය කියන දැන් මේ මෑණියෝ දන්නවා සාස්වත දෘෂ්ටිය කියන වචනේ දන්නවා. උච්ඡේද දෘෂ්ටිය කියන වචනේ දන්නවා. ඒ උනාට ඒකේ තේරුම දන්නේ නැහැ. ඒක නෑ. ඒ වචන ටික දන්නවා. ඒක හොඳට පැහැදිලි. ඒ වුණාට ඒකේ තේරුම විශේෂයෙන්ම ඒ තේරුම දැනගන්න මම මේක ඒ වුණාට පස්සේ කියලා දෙන්න. වචනයක් ඉස්සලා ඒක මේක ලියා ගන්නවා. මම මේක මකනවා. ලියාගත්තද? මේ ආනිසංශ මේවා එනවා. මේවා සාමාන්‍යයෙන් අත්විඳින්න පුළුවන් දේවල්. ජීවිත ආශාව නැති කියන්නේ දැන් අපි ඔය මේ ජීවිත ආශාව කියන්නේ වැඩියෙන් ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු ලෙඩක් දුකක් හැදුනාන් පස්සේ මැරෙන්න යනවා. ඉතින් අනේ කොහොම හරි මේ අපි හිතමු මෙහෙම මහා භයානක ලෙඩක් හැදුනා. භයානක ලෙඩක් හැදුනාන් පස්සේ ඉතින් අපි ඔය කොහොමද දන්නව මැරෙනවා නැති වෙනවා කියලා. ඊට පස්සේ ඉතින් බාර ආහාර වෙනවා, වඳුරු ගැට ගහනවා. ඒ කියන්නේ ජීවිත ආසාව තියෙනවා කියන එකනේ. ජීවත් වෙන්න මේ කැඩි කැඩි බිඳි බිඳි යන්නා වූ මේ සංස්කාර කුට්ටිය දිග්ගස ගන්නට දරන උත්සාහයෙන් දැන් අපි වැඩි දීර්ඝායස ලබනවා කියලා කියන්නේ මේ අපිට වෙනස් වී යන කතිය තේරුණා නම් බිඳි බිඳි දැන් මේ අත් වශයෙන් සාමාන්‍ය ජීවිතයක් ගැන නෙවෙයි කතා කරන්නේ විපස්සනාවක් ගැන කතා කරන්නේ. අර බිඳිලා කැඩලා යනවා, හිතත් බිඳිනවා, බලන දෙයක් බිඳිනවා. එහෙම හොඳට අධිපඤ්ඤාව තියෙනා වූ කෙනා, විපස්සනාව දරන කෙනා, හොඳට ඇතුළතත් පිටතත් සෑම ධර්මයක්ම බිඳි යන්නා වූ කියලා දකින්නා වූ කෙනාට ලෙඩක් හැදුනන් පස්සේ ඒ ශරීරයට එයා එක එක ඔය මේ ග්‍රහඵල අරවා මේවා මංගල ශාස්ත්‍ර රෝමයක් බලබලා ඒකින් කියන්නේ එයාගේ ඒ කැඩි කැඩි බිඳි යන්නා වූ නාම රූප ධර්ම ටික ඉස්සරහට තව ටිකක් දිග්ගස ගන්න දරන උත්සාහයක් නේ. ඒකට කියන ජීවිත ආසාව. ඒක නෑ. ඈ? මරණයට බයත් නෑ. බෙහෙත් ගන්නවා. ඒ වුණාට බෙහෙත් ගන්න මෙහෙමයි. බුදුරජාණන් වහන්සේත් බෙහෙත් ගත්තනේ. බුදුරජාණන් වහන්සේත් ඔය ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලාත් එහෙම බෙහෙත් පාවිච්චි කරා. ඒවා ඇවිල්ලා මානසිකාර්යය පවත්වාගෙන යන්න අර පේන් කිලර්ස් වගේ පහසුව හදාගන්න කරන වැඩ මිසක වැඩිපුර ජීවත් වෙන්න ඒව නෙවෙයි. දැන් රත්තර මේ ඉස්සර තියෙනවා මේ අහලා තියෙනවද මන් දන්නේ මේ කතාවක් තියෙනවා රත්තරන් දාලා බෙහෙතක් හදනවලු දීර්ඝායස ලබන්න. අහලා තියෙනවද? අන්න මම වේද විතරයි දන්නේ වැඩ කරලා කිව්වා නේද? ඒකනේ. දැන් මම වේද නම් විතරයි දන්නේ. ඒක දැන් මේ කිව්වා නේද? ඉන්නේ කාරණේ කිව්වේ? එහෙම තියෙනවා. රත්තරන් දාලා බෙහෙතක් හදනවලු දීර්ඝායස ලබන්න. එහෙම එකක් තියෙනවා. ඉතින් එහෙම හදන්නේ ඇයි? ඒ වගේ බෙහෙතක් ගැන අහන්න ලැබෙනවා.
විපස්සනා කරන එක නා යනවද? ආන්න ඒකයි ජීවිත අසහනය කියලා කියන්නේ. එයා මැරෙන්න එහෙම ඕනක මොකුත් නැහැ. ඔහෙ පවත්වාගෙන යනවා. අන්න ඒකයි. ඈ? ඔව් ඉතින්. මෙනෙහි කිරීම කියන වචනේ ඇහුණන් පස්සේ මොකද හිතෙන්නේ? මෙනෙහි කරනවා කියන එක. මෙනෙහි කරනවා කියන එක. මේ වචනේ පාවිච්චි කරනවා අපි නිතර. ඒ වුණාට සමහර අයට මේක කිව්වම පස්සේ ටිකක් මේ මොකද්ද මේ කියලා හිතා ගන්නවා. ඒක හිත මතක් කරනවා වගේ. අදහසක් නේ මෙනෙහි කරනවා කියන එක නේ කනකොට කෙනෙකුට දැනෙන්නේ මතක් කරනවා වගේ. මේ භාවනාවේදී මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒක හිතින් හිතා යනවා. හිතාගෙන යනවා. හිතින් සලකාගෙන යනවා. ඒක තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඒක නිසා මේක මේ මම කියනවා දැන් ඔය ඕක අරගෙන ඕක මෙනෙහි කරන්න කියලා. ඒක කරන්නේ මොකද්ද? මෙනෙහි කරනවා කියලා කරන්නේ ඒ අරමුණ පිළිබඳව හිත යනවා. මතක් කරනවා කියන එක නෙවෙයි. තව එකක් කිව්වා මොකද්ද මේ අනිත් එක මොකක්ද කිව්වේ? උච්ච අනිවාර්යයෙන් නිතර කරන්න ඕනේ. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ පුජ්‍යලයක් ආත්මයක් ජීවයක් සත්වයක් කෙනෙක් ඉන්නවා පේන විදිහට ඉන්නවා නොපෙනෙන විදිහට ඉන්නවා සියුම් ඇටයට ඉන්නවා ඇඟ ඇතුලේ ඉන්නවා ඇඟෙන් පිටේ ඉන්නවා එහෙම නැත්නම් ඇඟේම බද්ධ වෙලා ඉන්නවා ওই විදිහට নানা ආකාර අදහස් තියාගෙන සත්පුජ්‍යල ගතිය තියාගෙන ඉන්න එකට කියනවා මොකද්ද? සාස්වත දෘෂ්ටිය කියලා. යන්නේ කෙනෙක් ඉන්නවා කියලා ගන්න ඒකත් ඔය සාස්වත දෘෂ්ටියක්. ඔක්කොම තිබෙනා වූ ජීවයේ දෘෂ්ටිගතිය සාස්වත දෘෂ්ටියට දානවා. ඊළඟට තව විදියක් තියනවා කියනවා නම් නෑ කියන එක අනිත් පැත්ත. මේ සමහර අය පිළිගන්නවා එහෙම එකක් ඇත්තෙත් නෑ. මොකක්වත්ම නෑ මරණින් පස්සෙත් අනේකෙක් නෑ උපදින කෙනෙක් කවුරුවත් මොකක්වත් නෑ මරණය මේ ඉතියෙන්දි කියවුණාන් පස්සේ ඉවරයි. ඔන්න ඒ විදිහට පිළිගන්න එකක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? උච්ඡේද. ඡේද කියලා කියන්නේ කැඩනෝකේ දැන් මේ මරණයෙන් පස්සේ ඉවරයි. ඛණ්ඩණය වෙනවා. ඉස්සරහට ගෙනියන්න එකක් නෑ. අන්න එහෙම පිළිගන්න අය තියෙනවා. එතකොට සාස්වත එකක් සමහර පිළිගන්නවා මොකද්ද? යමක් තියෙනවා කියලා. සමහර පිළිගන්නවා යමක් නෑ කියලා. ඔය විදිහට අය පාර මොකද්ද මේක යනවා. මොකද්ද මේ ඔය විදිහට මේ පාර ගන්න. දෙපැති දෙකක්. ඊළඟට තව මාත් කියවන්නේ නේද? ඈ? මේවද? පටිච්ච සමුප්පාදයට මේ කියන කරච්චල් ටික නැති කර ගැනීමට තමයි පටිච්ච සමුප්පාදේ පාවිච්චි කරන්නේ. පටිච්ච සමුප්පාදේ දිහා බැලුවාම මේ දෘෂ්ටි නැති වෙලා යනවා. සාස්වත දෘෂ්ටියේ ඉන්නෙත් නැහැ, උච්ඡේද දෘෂ්ටියේ ඉන්නෙත් නැහැ. ඒ දෘෂ්ටි දෙකම නැතිලා යනවා පටිච්ච සමුප්පාදයෙන්. සමේ ආවර්ජනය කරනවා කියන්නේ මේ හිත යනවා. මෙනෙහි කරනවා කියන්නේ ඒක තමයි. මේකයි තියෙන ප්‍රශ්නේ. පාලියෙන් තියෙනවා ආවර්ජන කියලා එකක්. වචනයක්. ඒක සිංහලට අපි පරිවර්තනය කරනවා ආවර්ජනය කරනවා කියලා. ඒකම තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. වචන අදහස සමානයි විවිධ වෙනස් වචන. එකකින් කරන්නේ එකයි. අනිත් එක තමයි අනුපස්සනාව.
අනුපස්සනා කියලා කියන්නේ හිත හිතා අනුපස්සති. කොටස් දිගට බලනවා කියන එක තමයි අනුපස්සනාව කියන්නේ. අනුපස්සනාව, විපස්සනාව, මෙනෙහි කිරීම, ආවර්ජනාව ඒව එක ආවර්ජනාවට සමානයි මෙනෙහි කරනවා කියන එක. ඒක හැබැයි මේ ඒ සායනස මොන විදිහට කියලා තියෙන දැන් සාමාන්‍යයෙන් හිස් කියලා අපි පාරගන්නේ කෙනෙක් නෑ නිකන් මේ තියෙන නිකන් ටිකක් විතරයි කියලා එහෙම ගන්නවා. මලමිනී කියලා හැටියට ගන්නේ ඔතන ඉතින් මේ මං ඉතින් හිතාගත්තට කෙනෙක් කියලා නෑ නිකන් මේ කෙනෙක් නෑ කියන අදහසයි. හැබැයි ඔකට හරියටම උත්තරේ දෙන්න දැන් මට පොත ඇත්තෙත් නෑ. ඒක හැබැයි ඉස්සරලා මේ පිටුව මේ කොටස ඡේදේ කියවලාම මේ ස්වාමීන් වහන්සේ මොකද්ද මේකෙන් කියන්නේ කියලා දැනගත්තොත් තමයි හොඳ උත්තරය. ඔව් අර බටහිර තියෙනවා මෙහෙම එකක් emptiness කියලා එකක් පාවිච්චි කරනවා. emptiness. හැබැයි ඒ emptiness එක කියන එක මේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මෙහෙමයි. හිතට සිතුවිලි එන්නෙත් නැහැ. ඔය නිකන් මොකාක මෙනෙහි කරන්නෙත් නැහැ. සීයකුත් නැහැ. මොකාක්වත් නැහැ. සමහර නිින්ද ගිහිල්ලා වගේ. ඉතින් මේ වගේ තැනකට ඒගොල්ලෝ දැන් හිතෙන්නෙත් නැහැ. අදහසක් දෙන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. ඒගොල්ලෝ emptiness එකේ හිටියයි කියලා. නොසිතා ඉන්න එකත් ඒකේ කොටසක්. හැබැයි emptiness එක කියන එක ඒක නෙවෙයි. නෑ. අන්න හරි. අර ශූන්‍යතා මම ඔය ශූන්‍යතා සූත්‍රයේ ප්‍රකාශ කරේ ගත්තෙම සාකච්ඡා කරන්නට ශූන්‍ය කියන්නේ මොකක් හින්දා කියන එකද? ශූන්‍යයි කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු මේ ගේ ශූන්‍යයි. මේ ගේ ශූන්‍යයි කියලා කියනවනේ. මේකව හිස් ගියා. මේ ගේ හිස් කියලා කියනවා. හැබැයි හිස් නැති හේකුත් එතන තියෙනවා. ගේකම ගේ කියන එක හිස් නැහැ. ගයක් තියෙනවා. හැබැයි ගේ ඇතුලේ ශූන්‍යතාවයකුත් තියෙනවා. නේද? දැන් මේ ගේ හිස් කියලා කිව්වම ගේ ඇතුලේ හිස් මොකක්වත් නැහැ. හැබැයි ගේත් නැtei කියලා කියන්නේ නැහැ. ආන්න ඒකයි එතන තියෙන වෙනස. දැන් මේ පළාත ශූන්‍යයි. හැබැයි මේ පළාත ශූන්‍යයි ඒ කියන්නේ තවත් දෙයකින්. හැබැයි මේ පළාත තියෙනවා. මේ සංස්කාරය ශූන්‍යයි. මේ සංස්කාරය කියන ඒවා ශූන්‍යයි. ඒ ශූන්‍ය වෙන්නේ සංස්කාරයෝ මොකක් හරි වෙන දෙයකින්. කියන්නේ අපි හිතාගෙන ඉන්න එකක් ඒකේ නැහැ. හැබැයි සංස්කාර ටික නම් තියෙනවා. ඔව් අපි කියමු ශූන්‍යතාවය පේන්නේ මේ බිඳියන් පෙළෙන්නේ. මිනිස්සු නෑ කියන්නේ. ඔව් ගාරේ ශූන්‍යයි ගාරේ නැති කියන එක කියන්නේ. එහෙම නම් ඉතින් කියන්න බෑනේ. ශූන්‍යකාරී කියන්නේ. අර භාජනේ හිස් භාජනේ කියලා කියනවා නේද? භාජනේ හිස් කියලා කියන්නේ මොකක්වත් වෙන දෙයක් ඒකේ නෑ කියන එකයි නේ.
හැබැයි භාජනේ නැහැ කියන එක කියන්නේ නේද? අන්න ඒ වගේ තමයි. ඔය ගොඩාක් අය තේරුම් ගන්නේ මේ ශූන්‍යයි කියන එක ඒක මොකක්වත් නැහැ කියලා. නිවනේ තමයි මොකක්වත් නැත්තේ. කියන්නේ නිවිච්ච ගතිය තියෙනවා, සංසුන් වෙච්ච ගතිය, සංසිද්ධිච්ච ගතිය තියෙනවා. නිවනේ සත්‍ය පුද්ගලයෝ නැහැ. පරම ශූන්‍යතාවය කියන්නේ ඒක. තව මොන මේක ටිකක් ගැඹුරුයිද? බරපතලයිද? ශූන්‍යතාවය මාර්ගසිතර පහළ වෙනවා එක දකින්න එකද මාර්ගසිතවල ශූන්‍යතාවය මාර්ගසිතවලට අරමුණු වෙන්නේ මොකද්ද? මාර්ගසිතවලට අරමුණු වෙන්නේ නිර්වාණ ධාතුව. එතන ශූන්‍යයි නේ සාමාන්‍යයෙන්. ඒක කවදා හරි දකින්න ඕන මාර්ගසිතකින්ම තමයි. මොකද්ද ඒ දකින්නේ? මාර්ගසිතකින් දකින්න මොකක්ද? නිවන මාර්ගසිතකින් දකින්න ඕන. නිවන තියෙන තැන ශූන්‍යයි. ශූන්‍යතාවය. ඒ සත්‍ය පුද්ගල මොකක්වත් නැහැ. ඒ අසංකතයිනේ. ඔව්. මාර්ගසිතක තමයි ශූන්‍යතාවයක් අරන්. නේ වැරදි. වැරදි. නෑ මෙහෙමයි. දැන් නිවන කියන පරම ශූන්‍යතාවය කියන එක නිර්වාණ ධාතුව කියන එක අසංකත ධාතු අරමුණු වෙන්නේ නිවන. පරමේ කියන්නේ මාර්ගසිත වලටයි. මාර්ගසිත වලින් ඒ නිර්වාණ ධාතුව යහපැත්තට හැටලා දකින්ට කලියෙන් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා එකක් තියෙනවා. මොකද ඒක කියන්නේ? පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ මේ වගේ සංස්කාරවල තිබෙන්නා වූ බොරුව බල ගිහිල්ලා සංස්කාර ටිකක් විතරක් තිබෙනවා. සත්වයෝ පුජ්‍යලයෝ නැහැ. ඒක නිසා සංස්කාර වල සත්වයෝ පුජ්‍යලයෝ නැති නිසා ශූන්‍යයි කියලා ඉස්සෙල්ලා බල ගිහිල්ලා තියෙනව නේද? නේද? ඒ හිත්වලට නිවන පෙනුනද? නෑනේ. ශූන්‍යතාවයක් පෙනුනද? පෙනුණා. ඒ හිත්වලට මොකද වුනේ? ශූන්‍යතාවයක් පෙනුණා. මොන ශූන්‍යතාවයද? සත්වයෝ පුජ්‍යලයෝ නැති බවක් පෙනුණා. විදර්ශනා කරනකොට සත්වයෝ පුජ්‍යලයෝ නැති බවක් පේනවා. දැනෙනවා. හැබැයි ශූන්‍ය වෙච්ච නැති ඒකුත් තියෙනවා. මොකද්ද? සංස්කාරයෝ ටික. අර සත්වයෝ පුජ්‍යලයෝ කියන එක දාගන්න තියෙන අර ග්‍රවුන්ඩ් එක වගේ තියෙන සංස්කාර ටික තියෙනවා. සංස්කාර නැති උනේ නැහැ. ඒ තියෙන හින්දා තමයි මෙනෙහි කරන්නේ. තියෙන හින්දා තමයි පේන්නේ. තියෙන හින්දා තමයි දකින්නේ. නැති වෙච්ච ටිකුත් තියෙනවා. නැති වෙන්නේ නැති ටිකුත් තියෙනවා. මෙහෙම ගිහිල්ලා අවසානයේදී ඉතුරු වෙන්නේ මොකද්ද? එතකොට මේ වෙලාවේදී ශූන්‍යතාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ වෙලාවේ ශූන්‍යතාවයක් දකින විදර්ශනා අවස්ථාවේදී සංස්කාර උපේක්ෂාවට යනකොට ඒ හිත සත්වය පුජ්‍යලයක් හැටියට කිසි දෙයක් බාරගන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ඒ ශූන්‍යතාවයේ සංස්කාරයන්ගේ ශූන්‍යතාවයේ දැක ඉඳීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මාර්ගසිත පහළ වෙන්නේ. ඒකින් තමයි නිවන අල්ලන්නේ. ඒක නිසා ඒ මුලින් සිත්වලත් ශූන්‍යතාවයක් දකින්න එකක් තියෙනවා. අරක මාර්ගසිත වලින් කරන්නේ ඉස්සෙල්ලා දැක හිටපු එක මාර්ගසිත වලින් නිවනට බාර කරලා තහවුරු කරන්නේ. ඒකයි වෙන්නේ. මිනිස්සු මේ හරි ආසයි නොතේරුණත් හරි ඔය ලොකු වචන තියෙනවනේ. ඕවා කියවන්න හරි ආසයි. ඒ වගේ එහෙම කිව්වන් පස්සේ නිකන් අර නිකන් ගැම්මක් එනවනේ. අර නිකන් 아무තු highlight වෙලා නිකන් එහෙම එකක් තියෙනනේ. ඕන්න ඕවට හරි ආසයි. අර පහුගිය කාලේ අර දහම් එකක් තිබුණා නේද? ඒගොල්ලොත් තුන් ඔය වගේ කට්ටිය. අර මේ ආර්ය වචන අර කොලියත් මේ අන්න ආර්ය වචන නිකන් නෝබල්නස් නිකන් එම්ටිනස් ඔය වගේ ඒවා කියව ඔහේ ඉන්නවා. කොනිත්තන්ට ගිහිල්ලා බලන්න.
නිකන් පොඩ්ඩක් ළඟින් ඉඳගෙන පොඩ්ඩක් කොනිත්තන්නක බලන්න. මොකද වෙන්නේ කියලා. නැති පොළු අරන් ඒවි. අපේ සමහර මේ සේනාසන වල හාමුදුරුවෝ ඉන්නවක කරනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ ස්වාමීන් වහන්සේලා කියන අය අගෞරවයකට කියනව නෙවෙයි. දැන් මේක මහත්තයා කපන්න නැතුව දාන්න ඕනේ. අගෞරවයකට කියනව නෙවෙයි. පන්සලකද ආරණ්‍යයකටද යෝගාශ්‍රමයකද ලංකාවේද මේ ඔය තායිලන්තයේද බුරුමේද මම ඔය හතර වටේම ඇවිදලපු ඒ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉඳපු සහ ඉන්න කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේලා හැටියට ගිහිලා සිවුරු දරාගෙන ඉන්නේ මේ වෙන කොහෙන් හරි සක්වලකින් ආපු අය නෙමෙයි මේකෙම හිටපු කට්ටිය ඔය ඉන්නේ. ඔය එක එක කතා දදා ඒ ගෲප් වල හිටපු කට්ටිය තමයි ඉන්නේ. තරුණ හැටියට බාල මාළු හැටියට. ඒ අයගේ තියෙන ඔය මේ ගමෙන් ආරණ්‍යයට ගියාට යෝගාශ්‍රමයට කැලේට පන්සලට ගියාට අදහස ඒගොල්ලෝ ගමේ තියලා නෙමෙයි යන්නේ. තේරුණාද? ඒ තිබිච්ච අදහස් තියෙනවා. දෘෂ්ටි ඒවා තියෙනවා. පරිසරය වෙනස් වුණා ටිකක් ජීවිත ආකල්ප වෙනස් වුණා. සිවුරත් එක්ක වෙනස් වෙනවනේ. එහෙම උණයි කියලා ඒගොල්ලෝ සම්පූර්ණම හොදලා ගත්තයි නෙවෙයි. මං කියන කතාව තේරෙනවද? සම්පූර්ණ සුද්ධ දාලා හොදලා ගත්තයි නෙවෙයි. හිතින් ඔය අදහස් තියෙනවා. ඉතින් සමහර ආයත් ඔය වගේ එක එක පැලැන්තියයි ඉන්නේ. සමහර අයට ඔය තියෙනවා ඔය ශූන්‍යතා ඉංග්‍රීසි ගුණක් තියෙනවා. ඉංග්‍රීසි ගුණ ශූන්‍යතා විපස්සනා ඊට පස්සේ ඔය තව තියෙනවා ලොකු හාමුදුරුවෝ ඇසුරු කිරීමේ ඒවා ඕ ගොඩක් තියෙනවා. ඊළඟට ඔය භාවනා වලින් උඩට ගියේ ඒවා අනිත් අයත් එක්ක කතා කරන්නේ නැහැ. සාමාන්‍ය අයත් එක්ක කතා කරන්නේ නැහැ. ඒවා ඒ හාමුදුරු ලොකු අයත් එක්ක තමයි කතා කරන්නේ. ඒක හැටියක්. ඉතින් ওই වගේ එක එක රංගන නෙමෙයි චරිත. ඔය කිව්වා වගේ අර නිකන් ශුන්‍යතාවේ මේ පේන්නේ නැහැ මොකක්වත් අර එහෙමයි කියලා. එහෙම බලනවා. එහෙම අයට ඔය සමහර මේ ඔය සිල්ලර වැඩ කරන හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවෝ දන්නවා ඔය අය ටෙස්ට් කරනවා. ටෙස්ට් කරන විදිහ දන්නවා. ඒ ටෙස්ට් කරන්නේ ඔය අතු ගානේ ඉදලා පොඩ්ඩක් මෙතනින් පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ අර බාල්දියත් කුණු බාල්දිය වෙන තැනකින් තියලා පොඩ්ඩක් එහෙම දිනනවා ඒක. පොඩ්ඩක් වෙන තැනකින් තියෙනවා. ඊළඟට පාත්‍රයේ තියෙන දරඬුව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තියෙනවා. කෝප්පේ ටිකක් එහෙට මෙහෙට කරලා තියෙනවා. ඔය තැන් වලින් තමයි මීටරේ බලන්නේ. මොකක් කරන්න පුළුවන් කට්ටිය. ඒකවල මීටරේ බලන ඔය තියෙන ශූන්‍යතා ඔක්කොම පිරিলা එන්නේ ඒ වෙලාව. ඒකින්ද මම ආරණ්‍යයක මහාන වෙලා ඒ වගේ පරිසරයකින් ආපු හාමුදුරු කෙනෙක්. ඒකෙන් තමයි මමත් එක જાති කරලා තියෙනවා. ඒ වුණත් ඒ බැරිම තැන්වල. ඒක නිසා එහෙම අර ලොකු වචන, හයි වචන දාගෙන ඉන්නව නේද? ඕකත් මාන්නයක්. ඕකත් හරි මාන්නයක්. අපි ඒ වගේ තත්ත්වයට තියෙන්නේ 110ක දැනුමක්ද ඒ ටිකකින් ඇති. තියෙන්නේ 140ක 50ක දැනුමක්ද ඒ ටික ඇති. ඒක අවංකයි. නිකන් අර මේ පොඩි ඩිංගක් කියලා ලොකුවට නිකන් පුම්බලා මවාගෙන එහෙම යන්නේ නැහැ. ඇත්ත කෙනා වැඩකුත් නැහැ. ඒකේ තියෙන බොරුවක් නේ. එහෙම යන්න හොඳ නැහැ. දුකුලාවත් කියලා කියන්නේ දුස්කට කියන එකයි. දුස්කට කියන එකයි. දුස්කට. ඒකට කියන්නේ මේ නෑ. ඒ කියන්නේ මෙහෙමයි මේ
දුෂ්කෘත කියලා කියන්නේ. දුෂ්කෘත කියලා කියන්නේ නොමනා විදිහට කරන ලද කියන පොඩි ආපත්‍ය කොටසක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ ආපත්‍ය ලෙවල්ස් කරලා තියෙන්නේ. ආපත්‍ය ලෙවල් කරලා තියෙනවා ලෙවල් 7ක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රේඩ්ස් 7ක් තියෙනවා. ඒකේ ෆස්ට් එකේ තමයි තියෙන්නේ ලයිෆ් ගතිය තමයි පරාජිකා හැම. ඒවා ජීවිතාන්තයේ දක්වා ඒ විදිහට නූලට තියෙනවා. දෙවෙනි කොටසක් තිබෙනවා. තුන්වෙනි කොටසක් තිබෙනවා. හතරවෙනි පස්වෙනි විදිහට තියෙනවා. ඒකේ ඔය දුෂ්කෘත යන්නේ පහළ පන්තියට. දැන් ඒ දුෂ්කෘත පොඩි ඒවා සාමාන්‍ය රහතන් වහන්සේ නමකට වුණත් වෙන්න පුළුවන්. සමාවට වඩා සමාව කියන එක නෙවෙයි. සමාව කියවලත් එහෙම සමාව ඉල්ලන්න කෙනෙක් ඉන්න දෙන්න කෙනෙක් ඉන්නවනේ ඒක නෑ. ඒකේ තියෙන්නේ මට මෙහෙම වරදක් වුණායි මේ වගේ පොඩි දෙයක් සිද්ධ වුණායි කියලා සංඝයාට දැනුම් දීම තුළ අවංකත්වයේ ඉදිරිපත් කිරීම තියෙනවා. දැන් අපි හිතමු මේ දැන් මම ඇවිදලා එනවා. එතකොට ඇඟේ දාඩිය තියෙනවනේ. දාඩිය තියෙන දැන් මම මෙහෙම අත තියෙනවා. එතකොට මේකේ දාඩිය වදිනවනේ. නේද? ඒ දාඩිය වදින්න හොඳ නැහැ මේකට. හේතුව මේක අයිති මට නෙවෙයි. මේක සංඝයාට අයිති. සංඝයාගේ දෙයක් මගේ දාඩියෙන් අපිරිසුදු කරා කියන වරද අන්න දුෂ්කෘතයක්. අන්න ඒ වගේ පොඩි ඒවා තියෙනවා. එතකොට අපේ කෙස් රවුල් බානකොට පළවෙනි අවුරුදු 5 අපේ ගුරු ස්වාමීන් වහන්සේගෙන් අවසර අරගෙනම කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් දුෂ්කෘතයි. අන්න ඒ වගේ පොඩි සීරියස් නැති ඒවා තියෙනවා. හැබැයි ඒක එහෙම හිතන්නත් එපයි කියලා තියෙනවා. වරද පුංචි වුණාට එපා කියලා තියෙනවා පුංචි කියලා හිතන්න. හේතුව නැවක යනකොට පොඩි සිදුරක් හැදෙනවා. ඒ සිදුරෙන් වතුර එනවා. ඒ සිදුරෙන් වතුර වුණාන් පස්සේ ගොඩාක් කල් ඔය මේ සිදුර පුංචි කියලා නොසලකා හැරියොත් ඊට පස්සේ ඒක ලොකු වෙනවා. නේද? ඇවිල්ලා වතුර ඇවිල්ලා ඒ පොඩි තැනින් වතුර ඇවිල්ලා ඊට පස්සේ නැව කිලෙන්න පුළුවන්. ආන්න ඒක නිසා ඒ සිදුර ලොකු වෙන්න පුළුවන්. වතුරේ කාලයක් එන්න පුළුවන්. ඒක නිසා පොඩි කියලා හිතන්න එපයි කියලා කියනවා. වරද. ඒකේ තියෙන්නේ මේ පළවෙනි එක මොකද්ද මම කියලා දුන්නේ? ඒකත් ණය. ඒකත් ණය කියලා කියන්නේ මේ තනි ධර්මයක් වුණාට එක පේලියකට තියෙනවා කියන එක. ඒ කියන්නේ එක પરම්පරාවකට මේවා තනියෙන් එන්නේ නැහැ. මේවා ඇවිල්ලා වැඩ කරන්නේ එක පේලියකට પરම්පරාවකයි මේවා වෙන තිබුණාට එක පේලියක කියන එක තමයි ඒකේ අදහස. ඔව්. දැන් අපි හිතමු දැන් මේක හැන්ඩල් එක. මේක බෝල් එක. ඒ වුණාට මේක තිබිලා වැඩක් නැහැ. නේද? ඒක නිසා හැම වෙලෙම මේක ආධාරක මේක වෙන කතා වෙන එකක්. වෙනස් බව හැබැයි. මේක හැබැයි මේක කනෙක් වෙන්න ඕන. ආන්න ඒ වගේ ওই ධර්ම වෙනම බව හැබැයි ක්‍රියා කිරීමේදී එක ලයින් එකේ තමයි තියෙන්නේ. අන්න ඒක එකක්. පළවෙනි. දෙවෙනි එක නානත්නය කියලා කියන්නේ ඔගේ අනිත් පැත්ත. මේවා එක පේලියක තියෙන බව හැබැයි ක්වොලිටි වෙනස් වැඩ කරන්නේ වෙන විදිහට. දැන් මේකට
හඬ දීම නැහැ. මේකට හඬ දීම තියෙනවා. හැබැයි මේක කනෙක්ට් වෙලා තියෙන්නේ දෙක සම්බන්ධයි කනෙක්ට් වෙලා තියෙන්නේ. හැබැයි එකම යුගලයේ වුණාට මේකට තියෙන ක්වොලිටිය මේකට නැහැ. මේකට ගැහුවට පස්සේ සද්දයක් එන්නේ නැහැ. අර වගේ මේකට ගැහුවම පස්සේ සද්දයක් එනවා. ඒක නිසා කියනවා එකම පරම්පරාවේ ධර්ම වුණාට මේවා එකින් එකට ක්‍රියා කරන්න වෙන විදිහට හේතු ඇති වෙනස් වෙනවා. ඊළඟ එක අව්‍යාපාරණයි කියලා කියන්නේ දැන් ඔය ධර්ම වෙන වෙනම පරම්පරාවේ තියෙන බව හැබැයි කිසිම ධර්මයකට මම දැන් ඩිංගක් ක්‍රියාත්මක වෙලා අර අනිත්‍ය ධර්මයට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න ඕනේ. ඊළඟට මම ඊළඟ එක හිතනවා මම අනිත් ධර්මෙ උපදවන්න ඕනේ. ඊළඟට ඒක ක්‍රියාත්මක කරවන්න ඕනේ කියලා කිසිම අනිත් ධර්මයකට මේ ක්‍රියාත්මක කරවන්නට කියලා කිසිම ওই ධර්මයකට ඕනෑකමක් නැහැ. නැහැ. බලපෑමක් ඇති කිරීමේ ශක්තියක් සහ ඕනෑකමක් අන්න හරි. අන්න හරි. අනුත්සාහයක බව. එහෙම නේද මම කියලා දෙන්නේ? අන්න. නෑ. අන්න හරි. ඒ කියන්නේ දැන් මම මේකෙන් ගැහුවොත් එහෙම හඬ එන්නේ මේකෙන් විතරයි. කවදාකවත් මේකට තට්ටු කරලා හඬ එන්නේ නැහැ. නේද? මේකට ගැහුවොත් එහෙම එන්නේ බෝල් එකට ගහන හඬ විතරයි. බෝල් එකකින් විතර හඬ එන්නේ. කෝප් එකෙන් හඬ එන්නේ නැහැ. ඒක නිසා ඒකන් ධර්ම තමයි කියන්නේ. මේ හැබැයි මේ පොඩි ඩිංගයි තියෙන්නේ වෙනස හරි ලොකුයි. එහෙම තියෙනව නේද? පොඩි ඩිංගක් ඔකේ වෙනස තියෙන්නේ මොනවා හරි ලොකුවක් තියෙන්නේ. ඒක විස්තර කරගෙන යන්න. ආයි කියන බලන්න. සෝවාන් පුද්ගල දුකේ අඬනවා කියනවා. සෝවාන් පුද්ගල සෝවාන් වුණා යම් දැන් ඊ කතා වුණා ආනන්ද සෝනාතේ ඇන්දුවා. ආනන්ද හේතු වෙන්නේ ආනන්ද හේතු ඇවිල්ලා ලෝභය. දේශේ ආවේ ලෝභින්ද. ඒකේ උනේ විසාකාව ඇඬුවේ එයාගේ මිනිබිරිය නැති වුණා. මිනිබිරියට ලෝභයි. ආසයි. එයා ස්නේහවන්තයි. ඒ ස්නේහවන්ත දේ තමන්ගෙන් නැති වුණා. ප්‍රිය දෙයින් ප්‍රිය වස්තුවෙන් නැති වුණා. ප්‍රිය වස්තුවක් අයින් වුණා. ආන්නේ ප්‍රිය වස්තුව නැතිවීමේ ගැටීම තමයි ද්වේෂය කියලා කියන්නේ. ද්වේෂය අඩු එකක්. හැබැයි මේ ද්වේෂය ශෝකයක් හැටියට ආවේ ලෝභය නිසා. ඒක නිසා තමයි එයා ඇඬුවේ. සක්කාය දිට්ඨි වෙන එක. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒ දුව සත්වයක් හැටියට ආත්මයක් හැටියට බාර ගන්න නැහැ කියන්නේ. තමන්ව සත්වයක් හැටියට ආත්මයක් හැටියට බාර ගන්න නැති. ඒ උනාට අර ළඟින් හිටපු කෙනා බැඳීම හිතින් බැඳලා හිටපු කෙනා අයින් වුණාම එයාට දුකක් ඇති වෙනවා. ඒ දුකක් ඇති වෙන ගතිය නැති වෙන්නේ අනාගාමී වුණාමයි. ඔව්. ඒ විලාව තුලදී සත්පුරුෂ මිනිබි පිළිබඳ සත්පුරුෂ සංඥාව නැති වෙන්නේ නේද? ඒක නිසා ආර්ථික විලාවකින් වැටෙන්නේ නේද? බුදුහාමුදුරුවෝ මතක් කරලා ඉපස්සේ. බුදුහාමුදුරුවෝ මොකද ඇහුවේ තව කට්ටිය ඒ සමාජලට ඒ විලාව තුල ඒ මිනිබි පිළිබඳ සත්පුරුෂ සංඥාව ඇති වෙනවා. බුදුහාමුදුරුවෝගේ වචන වලින් ඇසීම
සෝවාන් වෙනකොට අපි බලන්න ඕනේ ධර්මයේ දිහා සෝවාන් වෙනකොට සෝවාන් වෙන අවස්ථාවේදී නැති වෙන සහ මුලින්ම නැති වෙන්නා වූ ක්ලේශ ධර්මයේ තමයි සක්කාය දිට්ඨියයි විචිකිච්ඡා සීලබ්බත වරම. නැති වෙනවනේ. නැති වුණාම ඒ හිත මේ කිසිම සංස්කාරයක් පරමාර්ථ වශයෙන් සත්පුද්ගලෙ ඉන්නවා කියන බාර ගැනීමෙන් තොර වෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්න නෑදෑයෝ සියලු දෙනාම මගේ හිතේ බන්ධණයෙන් නිදහස් කරනවා මමත්වයේ තියනවා කියන එකකින් බිඳින්නේ නැහැ. මම ආයනේ කියන එකකින් බිඳින්නේ නැහැ. එයා කරේ මොකද්ද? සක්කාය දෘෂ්ටි හැටියට තියෙන දෘෂ්ටිය නැති කරා විතරයි. හැබැයි අර මමත්වයෙන් බාර අරගෙන තිබෙනා වූ වස්තු දේවල් බිඳිනකොට, වැඩෙනකොට, කැඩිලා යනකොට, අයින් වෙනකොට, තුරන් වෙනකොට හිතේ ශෝකය ඇති වෙනවා. ඒකත් හැබැයි වැඩියෙන් තිබුණා. ඔය මේ මෙයාට එහෙම ටිකක් මේ මම ආයනේ සහ ඒ වගේම මේ ටිකක් ඇලීම එහෙම තියෙනවා කවුද විසාකාවට. හේතුව එයා හොඳ ලස්සනට අඳින පළඳින කෙනෙක්. හොඳ හැඩකාර කාන්තාවක්. ලස්සනට අඳින පළඳින කෙනෙක්. නැති ඒකුත් නෙවෙයි. එයාගේ පළඳනාවල් එහෙම ගෙනියන්නත් වෙනම ඉන්නවා සේවිකාව. ඉතින් එහෙම එකක් තියෙනවා. එයා ඒ වුණාට මම මේ තියෙන දේවල් පාවිච්චි කරනවා. ඒ වුණාට මම සත්පුද්ගලයෝ කියලා බාර ගැනීමක් එහෙමත් නැහැ. ඒ වගේ කෙනෙක් යා. අනිත් එක නැති ඒකුත් නෙවෙයිනේ. නැති සම්පත් නැති එක්කෙනෙකුත් නෙවෙයි. අන්න ඒ වගේ චරිතයක් තමයි ඔය මේ විසාකාව. හරි ඥානවන්තයි. ඥානවන්තයි. ඉතින් එයා ඇලීම එහෙම තියෙනවා. ඇලීම අනිත් එක ඒගොල්ලෝ ටික සසරට එහෙම ගොඩක් පින් කරපු අය, කුසල් වඩපු අය සංසාරේ ඉන්න එහෙම කැමති. ඒ කැමැත්ත තද බල විදිහට තියෙන ඉඳලා තමයි ඒගොල්ලෝ ටික තමයි බ්‍රහ්ම ලෝක වල හරහා එහෙම තමයි ඒගොල්ලෝ නිවන් දකින්නේ. සෝවාන් වෙලා යන්නේ විදිහට. ස්වාමීන් වහන්සේ ශරීරයේ කැඩීම නිතරම දැක්කනම් ශරීරයේ වන්දනාවල් ඇති දාගන්න තියෙන කැමැත්තක් ඇති වීමෙන් පුදුමයිනේ. ඒක මෙහෙමයි. කෙනෙකුට කාමාරුයි නේද ශරීරයේ ඒ වගේ දේවල් කරන්නේ. මෙහෙම තියෙනවා හේතුව අපිට තියෙන්නේ අපේ හිතේ බාර ගැනීමක් තියෙනවා කුමක් හෝ වේවා හේතුවක් නිසාවෙන් සක්කාය දිට්ඨිය සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වුණා නම් ටිකක් සෝවාන් වෙච්ච විදිහකට ටිකක් ඉන්න ඕනේ. ටිකක් කෙලෙස් නසාගෙන ටිකක් මේ ටිකක් කැම බීම ටිකක් අඩු කරලා පහේ වැඩි හැඩ වැඩ වෙන්නේ නැතුව එහෙම ඉන්න ඕනේ කියලා ඒ සෝවාන් වෙච්ච එක්කිනාට අපේ හිතවල ටිකක් නීති ටිකක් අපි දාගෙන තියෙනවා. මේ සෝමනස බලන්න ඇති වෙන්නේ නැති ඒක හිත තුලින් නැති වෙන්නේ නැති කියලා. තමන් තුලින් නැති වෙන්නේ නෑ මෙහෙම දැන් මේ සෝවාන් වෙච්ච එක්කිනයි සෝවාන් වෙච්ච කෙනෙකු තුල සෝවාන් වෙච්ච කෙනෙක් අපිට ඕන විදිහට ඉන්න ඕනන්නේ මෙන්න මේ විදිහයි කියලා දෙකක්. ගොඩාක් ඔය ධර්ම කතන වලත් ඕක තියෙනවා. ඕක දැන් මේ ගංගනෝන කියන්නේ ඕක ගංගනෝනගේ අදහසකුත් නෙවෙයි. ඕක සමහර තැන්වල ඔය බණ වෙලක් කියනවා. සමහර හාමුදුරුවෝ මේ සෝවාන් වුණාම මෙන්න මේ විදිහට තදබල විදිහට ඉන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නැසලා තිබෙන ක්ලේශ ධර්ම තුනක් තියෙනවා. ඒකේ ප්‍රමාණය විතර ඒගොල්ලෝ පවතින්නේ. අනිත් ඒවා තියෙනවා ඒගොල්ලන්ට. සෝවාන් වෙච්ච කෙනාට රාගයේ තිබෙනවා, කාම රාගයේ තිබෙනවා, තරහ යන ගතිය තිබෙනවා. හැබැයි තරහ යන ගතිය තිබුණයි කියලා, කාම රාගයේ තිබුණයි කියලා අනිත් අය වගේ නිකන් අධර්මවාදී විදිහට එහෙම නිකන් අර පාර පස්සේ පන්න මහා ලෝගෙන් මුසවත් වෙලා නිකන් අර දකින්න කෙනාගෙන දිහාගෙන කට ඇරගෙන බලාගෙන ඔය එව්ව නැහැ.
ඔව් අර එහෙම හොරෙන් ගන්න ඒවා. ඊට පස්සේ නිකන් අර කෑමට ගියත් අනිත් එක්කෙනා බෙදා ගන්න කලින් මම ටිකක් ඇදලා ගන්න ඕනේ කියලා ඒව කතාවක් නෑ. ඒගොල්ලෝ හැබැයි නොකා නොබී ඉන්නෙත් නෑ. ඒකේ තියෙනවා හරිය මොඩරේට් ගතියක් තියෙනවා. අන්න එහෙම ගතියක් තියෙන. ඒ වුණාට ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ මේ සම්පූර්ණම මේ ලෝභය නැතිකට එහෙම කියන්නේ. ඔය අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපේ සෝවාන් වෙච්ච කෙනෙක් දකිනවා නම් මන්ට ඉන්න ඕනේ ඔහේ සෝවාන් නම් මගේ රූල් එක මේකයි. ඔයා ඉන්න ඕනේ මෙන්න මේ. නැත්තම් ඔයා සෝවාන් නැහැ. අන්න එහෙම එකක් අපේ හිතවල බැඳලා තියෙනවා. මමත්වය කියන්නේ ඒකට කියනවා මමංකාරය කියලා. අහංකාර මමංකාරය කියන එකක් තියෙනවා. ඒ කියන්නේ මම කියන ගතිය. ඒ ගතිය සෝවාන් වෙච්ච කෙනාගේ නැති වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සක්කාය දෘෂ්ටිය නැහැ. කිසිම දෙයක් ලෝකේ බාරගන්නේ නැහැ සත්වයක් කෙනෙක් දෙවියෙක් හැටියට. ඒ වුණාට අර මේ තියෙන ටික මම පවත්වාගෙන ආවිලා තියෙන මම කියලා කෙනෙක් හැටියට. ඒ අර මාන ගතිය නැති වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් තමයි තමයි කියවන්නේ මම කියන්නේ. ඒ සාකාව යාට ඒක සාධාරණයි කියන්නේ නඩු කියන්නේ ටැක්ස් කරලා ඉන්න. ඔව්නේ. ඔව්. හරි බාණ්ඩෝගේ කියනකොට කියන්නේ ටැක්ස් ඇහුවා. ඔව්. ටැක්ස් කරන්නේ ඉස්සරහ ගියලේ දෙවි කියලා කියන්නේ. ඔව්. සෝරජු හංගුණා. ඒක වෙනකොට ඔව්. එහෙම තියෙනවා. ඔව්. තියෙන්නේ උදාන පාළිය. උදාන පාළිය තමයි බුදුරජාණන් කියන්නේ මේ අයිස්සරිය Tamanට අයිති දේවල් අනුසත් වුණාන් පස්සේ පවත්වා ගන්න බැරි එකේ දුක තමයි බුදුරජාණන් දේශනා කළේ. මම කොට ගාථාවකුත් කියලා දුන්නා. දැක්කොත් දැක්ක විතරයි. මම වර්ණන දිගට දැක්කුවේ වර්ණන උදාහරණයක් කියනවා දැක්කොත් කතා කරනවා. දැක්කොත් කියනවා කතා කරනවා කියන්නේ ආදාන කිව්වේ. ඒක නිකන් තීරමක් දෙන්නට වැඩක් නේ. ඒ කියන්නේ ඉතින් මේක කතා කරන්නේ නැහැ. ඔව්. නෑ. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් කිසිම දෙයක් ගන්නෙ නැහැ මේ විදිහටයි කියලා සංස්කරණය කරන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන්නේ. හැබැයි ඒක ඒ දැක්කොත් දැක්කා විතරයි කියන කතාව බුදුරජාණන් වහන්සේ තවත් තැනක වෙනත් විදිහට දේශනා කරලා තිබුණාට ඔය කතාව හැමතැනම කියලාත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. නැහැ. නමුත් දැන් අපේ සාමාන්‍ය ධර්ම දේශනාවල උදා නේ අහලා තියෙනවා. ඔව් ඔව්. මේක දැක්කොත් ඉතින් කියන්නේ හිතන්නේ කියලා උඩක් කරලා කියන්නේ. ලෝක ධර්මතාවයක් තියෙනවා. එයාට විතරක් උපදේශනා කරන්නේ නැහැ. ඔව්. එහෙම තියෙනවා. දැක්කොත් ඒ කියන්නේ මේ
ශූන්‍යතාවයටපත් වෙන්නේ කියන එකයි. ශූන්‍යතාවයටපත් වෙන්න මාර්ගයයි ඔය කියන්නේ. දැන් ඕක හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු මේ බුදුරජාණන් වහන්සේ එයාට විතරයි ඕක දේශනා කරේ, වෙනත් කෙනෙකුට දේශනා කරෙත් නෑ ඕක. දැන් එහෙම වුණොත් එහෙම දැන් තථාගතයන් වහන්සේ දැක්කොත් කවුරු හරි දැක්කා මගලයි. බුදුරජාණන් දැක්කා යනවා. ඒකේ අහුවත් කියන්නේ මට කිව්වේ එහෙමනේ. නේද? දැක්කා විතර ඒක කියන්නේ ඔය මහත්ය කියපු එකේ හරි ඒක කියන්නේ දැක්කා විතර සත්ත්ව සංඥාවට ගිහිල්ලා කෙලෙස් ඇති වෙන ආකාරයට පින්තූර හදාගන්න නැතුව ඉන්නේ කියලා. හොඳයි. එහෙනම් මේ වෙලාවේ ගිලම්පස අරගෙන භාවනාවට එන්න. හැම දිනාටම ධර්ම අවබෝධය වේවා කියලා. තියෙන ප්‍රශ්නේ තියෙන පස්සේ